නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලු දෙනාටම තෙරුවන් සරණයි. විහාරස්ථානයේ වැඩ වාසය කරන ගුරුදේව වන්දනීය පූජනීය ත්‍රිපිටකාචාර්ය ඒ අපගේ නායක හිමිපාණන් වහන්සේලා ඇතුළුව අද ධර්ම සාකච්ඡාවට වැඩම කරන්න යෙදුණු අපගේ කල්යාණ මිත්‍ර ත්‍රිපිටකාචාර්ය විනය විශාරද අවසරයි නාමල්ගමුවේ ස්වාමින් වහන්සේ ඇතුළුව අපගේ විහාරස්ථානයේ වැඩ වාසය කරන කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න ගුණගරුක සදැහැති කාරුණික පින්වත්නි. අද බක්පුර 15ක් පොහෝ දවස. බක් පොහොය දවසේ අපට ධර්මයෙන් ජීවිතය පෝෂණය වන්නට බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධම්ම පීති සුඛං සේති සදා රමති පණ්ඩිතෝ. ධර්මයේ කියලා කියන්නේ හැම කල්හිම සැපයක් ගෙන දෙන ඖෂධය. ඒ නිසා මේකට කාලයක් වෙලාවක් නැහැ. කාලයක් වෙලාවක් නැතුව මේ ධර්මය ඊතරම්ම මිහිරි දෙයක් බවට පත් කරගන්න කැමැති අයට අපි හඳුන්වනවා පණ්ඩිතය කියලා. ඒ නිසා පණ්ඩිත උතුමෝ සෑම කල්හිම කොතරම් විනෝද වෙන්න කාලයක් තිබුණත් එයාගේ ජීවිතේ කොතරම් දුක්ඛං කටුළු තිබ්බත් ඒ හැම දෙයකටම වඩා ධර්මයෙන් හොයන සැනසීම ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරනවා. ඉතින් මම මේක මතක් කරේ බක් මාසය කියනකොට අවුරුදු මාසය. ඒ පොහොය දවස පණ්ඩිතයට නම් විනෝදකාමී ජීවිතයේ වගේම මේ ධර්මයෙන් ලබන පෝෂණයත් ලබා ගැනීමට උත්සාහ කරනවා. ඉතින් අද දවසෙත් අපි මේ සූදානම් වන්න වෙනදා වගේම ඒ උතුම් වූ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. ඉතින් අද දවසෙත් අපගේ ධර්ම සාකච්ඡාවට වෙනදා වගේම මේ අපගේ කල්යාණ මිත්‍ර ඉතින් අපට නිරන්තරයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඔබටත් අනුශාසනා කරන ඒ ත්‍රිපිටකාචාර්ය විනය විශාරද සෑම අතින්ම ධර්මයේ පිළිබඳ පරිපූර්ණ දැනුමක් ඇති ඒ අපගේ නාමල්ගමුවේ ස්වාමින් වහන්සේ අදත් මේ ධර්ම සාකච්ඡාවට වැඩම කරන්න යෙදුණා. ඉතින් පින්වත්නි අද අපි විශේෂයෙන් හිතුවේ බුදුරජාණන් වහන්සේ නිවන් ප්‍රතිපදාවට අවශ්‍ය ධර්මය දේශනා කළා වගේම බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෞකික ජීවිතය කොහොමද අපි අර්ථවත් කරගන්නේ කියන කාරණය දන්න දකින උතුමෙක් මේ තුන් ලෝකෙවත් නැහැ. ඒ නිසාම අපි වෙනදාට වඩා වෙනස් ආකාරයෙන් ස්වාමි පුරුෂයෙක් විසින් තම බිරිඳ කෙරෙහි යම් වැඩපිළිවෙලක් නැත්නම් බිරිඳ කෙරෙහි යම් කටයුතු ස්වල්පයක් ඉෂ්ට කර යුතුයි. ඒ කටයුතු නැත්නම් ඒ කාර්යයන් කොහොමද ධර්මයට අනුකූලව ඉෂ්ට කරන්නේ කියන කාරණේ තමයි අපි සාකච්ඡා කරන්නේ. මොකද නැත්නම් මේ අය මේ සාකච්ඡා යනකොට හිතයි ස්වාමින් වහන්සේලා නම් විවාහ වෙලා නැහැ. ඇත්තටම අපි විවාහ වෙලා නැහැ. අපි
ගිහි ජීවිතයේ ගෙවනකොටත් විවාහ වෙලා පැවිදුණාය නෙවෙයි. ස්වාමින් වහන්සේත් එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සියල්ල දකින සියල්ල දක්නා උත්තමයේගේ මේ ධර්මයේ තුල තිබෙන පරිපූර්ණ භාවය කිසිවෙකුටත් නැතයි කියන්න බෑ. මොකද ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ කියලා මේ විදිහට මේ ධර්මයේ ගුණ අපි සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ තියෙනවා ලෞකික ජීවිතය කොහොමද අර්ථවත් කරගන්න පුළුවන් කියන කාරණේ. ඒ නිසා අවසරයි ස්වාමින් වහන්සේ. මම මුලින්ම අර කාරණේත් මතක් කරේ නැත්නම් මිනිස්සු බොහෝ විට පුජ්‍යලෝ එක එක තර්ක විතර්ක ගෙන ඉන්න පුළුවන් නිසා අවසරයි ස්වාමින් වහන්සේ. නම් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. ස්වාමින් වහන්සේ අපි මුලින්ම බිරිඳක් ගෙවන ජීවිතය ස්වාමියාට වඩා බොහෝ කරකසයි. මුලින්ම ස්වාමීන් වහන්සේ අපට බිරිඳ ගෙවන ජීවිතයේ කරකසභාවය ස්වාමි පුරුෂයන්ට බොහෝ දුරට තේරෙන්නේ නැහැ. ඒ පිළිබඳව පොඩ්ඩක් මතක් කර දීලා ධර්ම සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වුණා නම් හොඳයි කියන කාරණය මට මුලින්ම හැඟෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අද මේ උතුම් බක්පොන් පොහොව දවසේ අපේ පින්වත් අඹුලම් පහ ස්වාමින් වහන්සේ වටිනා ප්‍රවේශයකට මේ දහම් සාකච්ඡාව යොමු කෙරුවා. පළමුවෙන්ම අපේ අතිපූජනීය මිරහවත්තේ නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයෙන් අවසර අරගෙන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් මමත් අපේ මේ සත්පුරුෂ මව්පියවරුන්ට ඒ වගේම තරුණ දූ දරුවන්ට ගොඩාක් වැඩදායී වෙන දහම් කාරණා ටිකක් කාලානුරූපීව සාකච්ඡා කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මතක් කරපු විදිහට අද අපි විශේෂයෙන් කතා කරන්න හදන්නේ ස්වාමි පුරුෂයෙකුගෙන් බිරිඳකට විය යුතු යුතුයකම් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ස්වාමින් වහන්සේ අපේ උපාසක මෑණිවරුන්ගෙන් එන චෝදනාවක් තමයි ස්වාමින් වහන්සේලා බණ කියන්න ඉඳගත්තුත් ඇත්තම් උපාසක අම්මලාගේ අතින් සිදුවෙන වැරදි අඩුපාඩු දොස් ඕවා තමයි ගොඩක් පෙන්වා දෙන්නේ. අපේ උපාසක මහත්තුරුන්ගේ අඩුපාඩු දොස් පෙන්වා දෙන ප්‍රමාණය අඩුයි කියලා ගොඩක් ලොකු චෝදනාවක් ස්වාමීන් වහන්සේ තියෙනවා. ඒ නිසා අද අපි කල්පනා කළා සැබවින්ම උපාසක මහත්තුරුන්ගේ තියෙන අඩුපාඩු පිළිබඳව කතා කරන්න වැරදි නිවැරදි කරගන්නට දහමින් කාරණා ටිකක් පැහැදිලි කරලා දෙන්නට. ස්වාමීන් වහන්සේ බිරිඳක් ගත්තාම දැන් අද අපි විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ මායි කතා කරන්නේ ස්වාමි පුරුෂයෙකුගෙන් බිරිඳකට විය යුතු යුතුයකම් පිළිබඳව. මේ ස්වාමි පුරුෂයෙක් කියන්නේ කවුද? ස්වාමියාගේ භූමිකාව මොකක්ද? එතකොට ස්වාමියෙක් කටයුතු කළ යුත්තේ කොහොමද කියන කාරණාව. ඉතින් ඒක කතා කරන්නට පළමු කොට අපේ ස්වාමීන් වහන්සේ ස්වාමි පුරුෂයෙක් පළමුවෙන්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේම දේශනා කළා වගේම මේ බිරිඳක් කියලා කියන්නේ එයාගේ තියෙන මානසික ස්වභාවය අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. එයාට මොනතරම් වැඩ රාජකාරීත්වයක් මොනතරම් වගකීම් ප්‍රමාණයක් කරපින්නගෙන ඉන්නවද කියන කාරණාව. අපේ ස්වාමීන් වහන්සේ ස්වාමි පුරුෂයෙක් ගත්තාම බොහෝ වෙලාවට ගෙදර හරි හම්බ කරන එක රැකී ආරක්ෂා කරන එක තමයි ඔහුගේ රාජකාරිය. ඉතින් උදේම නැගිටලා ලැහැත්ති වෙලා වැඩට යනකොට ඊට බොහෝ කලින් නැගිටලා තමයි බිරිඳ කෑම ටික හදලා සමහර වෙලාවට ඇඳුම් ටික මැදලා සපත්තු ටික හදලා ඉතින් අවශ්‍ය සියල්ල සූදානම් කරලා තිබ්බහම නැගිටලා බොහෝ පරක්කු වෙලා නැගිටලා සමහර වෙලාවට ලැහැත්ති වෙලා වැඩට යනවා.
වැඩට ගිහිල්ලා යාගේ ඔළුවේ තියෙන්නේ ඔය වැඩපොලේ තියෙන රාජකාරී සම්බන්ධ දෙයක් පමණයි. ඉතින් ඒ රස්සාව කරලා ආපහු ගෙදර ඇවිල්ලා බිරිඳ හදලා තියෙන කෑම ටිකක් කාලා ඊළඟට තේ ටික පවා බිරිඳ හදලා දුන්නාම නාලා කියලා ටීවී එක බලලා ඔහු විවේකීව ඉන්නවා. ඇත්තටම ගත්තොත් ස්වාමි පුරුෂයෙකුගෙන් තියෙන වගකීම් ටික පවුලට මම මේ කියන්නේ රැකියාව කරන තැන තියෙන වගකීම් ටික නෙවෙයි ස්වාමීන් වහන්සේ. පවුලට තියෙන වගකීම් ටික ගත්තාම හරි සරල වැඩ ටිකක් ඔහුගේ ඔළුවේ තියෙන්නේ. ඉතින් ඔය වැඩ ටිකත් එක්ක මානසික ආතතියක් ඊළඟට තරහ යන බවක්, කේන්ති යන බවක් ස්වාමීන් වහන්සේ එන්න විදිහක් නැහැ. මොකද ඔහුට තියෙන වැඩ රාජකාරී ප්‍රමාණය පවුල පැත්තෙන් ගත්තාම ගොඩක් අඩුයි. හැබැයි ස්වාමීන් වහන්සේ බිරිඳක් ගත්තාම එහෙම නෙවෙයි. ස්වාමීන් වහන්සේ නිකමට අපි මේ පහුගිය කාලේ කොරෝනා කාලේ අපිටත් කෑම දානේ මෙහි පිළිසකර කරගන්න වුණා. එහෙමයි. ඉතින් එතකොට අපි දැක්කා කෑම ටිකක් හදනකොට සාස කොච්චර වැඩ කොටසක් තියෙනවද? භාජන කොච්චර හොදන්න තියෙනවද? ඊළඟට ඒක කොයිතරම් දුෂ්කරද ව්‍යංජන දෙකක් තුනක් හදාගෙන බතක් හදනවා කියන රාජකාරිය පවා. එතකොට සාංශ එතනක් තියෙනවා ලොකු දැන් Tamanට කන්න උයා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හැබැයි මේ උයන කැම ටික ස්වාමියා කැමති වෙයිද, ඔහුට රස වෙයිද, දරුවන්ට රස වෙයිද කියන මේ වගකීමකුත් එක්ක කැම උයන්නේ. Tamanට කන්න නම් එහින් මෙහින් ටිකක් දාගෙන කන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මොනවා හරි ටිකක් අදාගෙන. හැබැයි ස්වාමියාට දරුවන්ට ඊළඟට ගෙදර තව වැඩිහිටි මව්පියවරු ඉන්නවා නම් ඒ අයගේ හිත් ගන්නා විදිහට උයනවා කියන තැනම ලොකු මානසික බරක් ඔළුවේ තියෙනවා ස්වාමීන් වහන්සේ. ඊළඟට මේ උයන පිහින එක විතරක් නෙවෙයි. ඊළඟට ස්වාමියාගේ රෙදි ටික, දරුවන්ගේ රෙදි ටික, ගෙදර දොර තියෙන බෙඩ් සීට් අනම්මන ඒ වගේ නොයෙක් දේවල් තියෙනවා ස්වාමීන් වහන්සේ හොදන්න. ඒ විතරක් ඊළඟට ගෙදර අතුපතු ගන්න තියෙනවා. ආය අමතරව අපි බැලුවොත් ස්වාමීන් වහන්සේ දැන් ළමයි අපි ගත්තම සමහර නිවසවල එක ළමයි. ඔව්. තව සමහර නිවසවල සමහර ළමයි දෙන්නේ. ඔව්. තව සමහර නිවසවල ළමයි 3 දෙනෙක්. සමහර දවස්වල 4යි. එතකොට මේ ළමයෙක් බලා ගන්නවා කියන කාර්ය ස්වාමීන් වහන්සේ ක්ලේසි නෑ. දැන් සමහර වැඩකාර ගෙවල් වල ළමයා බලා ගන්නවම වෙනම කෙනෙක් ගන්නවනේ සමහර. ඔව් ස්වාමීන් වහන්සේ ඇත්තටම ළමයි දෙන්නේ 3 දෙනෙක් හදිසියේ හිටියොත් ඒ දෙන්නා 3 දෙනාගේ වැඩ කරන්නත් දවස මදි. එහෙමයි. එතකොට ඒ අයගේ රණ්ඩු ටික බේරන්නත් දවස මදි ස්වාමීන් වහන්සේ. අරයා ගැහුවා කියලා අඬාගෙන එනවා, මෙයා කිනිත්තුවා කියලා අඬාගෙන එනවා, මගේ පොත ඉරුවා කියලා අඬාගෙන එනවා, පෑන කැඩුවා කියලා අඬාගෙන එනවා ස්වාමීන් වහන්සේ. ඒකම ඇති පිස්සු හැදෙන්න. එහෙමයි. බිරිඳකට ගෙදර කාලය ගත කරනකොට ඒ ප්‍රශ්න ටිකම ඇති සමහර වෙලාවට මේ මානසික ආතතිය වැඩි වෙලා පිස්සු හැදෙන තරමටම එන්න. එහෙමයි. පොඩි කට්ටිය ටිකක් එක්ක කටයුතු කරන එක ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගකීම් ටික විතරක් නෙමේ දරුවන්ගේ ඒ දරුවන්ට කැමති දේවල් කන්න උයලා පිහලා දෙන්න ඕනේ. අතෙන් අරගෙන කන්න කැම ටික බෙදලා දෙන්න ඕනේ, පිගන් ටික හොදන්න ඕනේ, රෙදි දාපු තැන්වල දරුවෝ එවුවා හිඳගෙන ගිහිල්ලා හොදන්න ඕනේ. සමහර දරුවෝ කන්නේ නැහැ, කවන්න ඕනේ. බත් ටික කන්න ගියත් පොරේ බේරන්න ඕනේ. පාසල් වැඩ කටයුතු ටික හොයලා බලන්න ඕනේ. හොයලා බලන්න ඕනේ. ඊළඟට දරුවන් පාසල් එක්කයි යන්න ඕනේ. ඊළඟට ගෙදර දොර අතුපතු ගන්න ඕනේ. ඊළඟට වටේ පිටේ තියෙන අම්මගේ වැඩ කටයුතු දැන් මහත්තයාගේ අම්මගේ වැඩ කටයුතු සමහරට බිරිඳට කරන්න මහත්තයා වැඩට යනවා. එතකොට ගෙදර ඉන්න මහත්තයාගේ අම්මගේ තාත්තගේ මහත්තයාගේ සහෝදරයන්ගේ මොන හරි යුතුයකමක් තියෙනවා නම් ඒක මේ සියල්ල ඉෂ්ට කරන්න වෙන්නේ බිරිඳට. ස්වාමීන් වහන්සේ පන්සලේ ආගමික වැඩ ගත්තොත් ඒකත් වැඩි හරියක් මිෂ්ට කරන්නේ උපාසකම්මලානේ. එතකොට පන්සලේ දාන ටික හදන්න, පන්සලේ පින්කම් වලට සහ සම්බන්ධ වෙන්න, ඊළඟට ශ්‍රම දාන වලට, ගමේ තියෙන සමිති සමාගම් වලට මේ ඔක්කොටම උපාසකම්මා තමයි යෙදෙන්න ඕන. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ බිරිඳකගේ භූමිකාව තුළ තියෙන වගකීම් ප්‍රමාණය වැඩ කොටස නම් අප්‍රමාණයි. එහෙමයි. ස්වාමියා ගෙදර ආවට පස්සේ ස්වාමියාට ඊළඟට කරන උපස්ථාන ටික ගැන හිතලා බලන්න ස්වාමීන් වහන්සේ. ගෙදර ආපු ගමන් ඇදුම් පැළඳුම් ටික ගලවලා දාලා එයා නාලා කියලා පාඩුවේ ඉන්නවා. මෙයා ආපහු තේ හදන්න ඕනේ, කෑම බෙදලා දෙන්න ඕනේ, කාපු පිගන් ගිහිල්ලා හොදන්න ඕනේ. ඉතින් මේ විදිහට ස්වාමීන් වහන්සේ බිරිඳකට තියෙන වැඩ කොටස අප්‍රමාණයි. හැබැයි ඔය ඔක්කොම කරලා
අවසානයේදී බැනුම් අහන්න ඕනත් වැඩිපුරම එහෙමයි. ස්වාමියාගේ නැන්දම්මගෙන් බැනුම් අහන්න ඕනේ, සහෝදරයන්ගෙන් නෑනගෙන් එන චෝදනාවලට මුහුණ දෙන්න ඕනේ. ඊළඟට ගමේ අවට ඉන්න මිනිස්සු ස්වාමියාගේ කනට දැම්මහම නොයෙක් දේවල් ඒ චෝදනාවලට මුහුණ දෙන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම කරලා අවසානයේදී ඉතින් බිරිඳ බොහොම තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්නත් ඕන සාස. එතකොට දවස මදි. එතකොට බිරිඳක් දිහා බැලුවම පුරුෂයෙක් එක්ක බලනකොට කොතරම් වූ දරා ගැනීමේ ශක්තියක් කාන්තාවක් තුල තියෙන්න ඕන සානංශ නැත්තම් දරා ගැනීමේ ශක්තිය සාංශ වැඩිම කාන්තාවන්ට. මොකද ණයකාරයෙක් ගෙදරට එනකොට මහත්ය හැංගෙන ඉගෙන කරන්නේ. එහෙමයි. ඊළඟට ඒ බිනිඳ තමයි ඉස්සරහට දාන්නේ. එහෙමයි. හොඳට බලන්නකෝ ස්වාමීන් වහන්සේ. ඒ මොකවත් නෙවෙයි, එවැනි අභියෝගයකට පවා බොහෝ වෙලාවට මුහුණ දීමේ හැකියාව, ඒ දරා ගැනීමේ ශක්තිය කාන්තාවක් ගාව තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසාම තමයි ඒ සියලු වැඩ කටයුතු ඉවසා දරාගෙන තව මහත්යත් හිත රිදවන්න නැතුව එයාව සතුටෙන් තියන්නත් එපා. එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේ එහෙම බලනකොට ඉතින් අර සක්කර දෙවියොන්ට වාගේ අර එහෙම නැහැ. නමුත් ඉතින් අත් 12කුයි අර මූණවල් 6කුයි තිබ්බත් මදි සමහර වෙලාවට බිරිඳකට gedara තියෙන රාජකාරි ටික ඊළඟට ඒ තියෙන වගකීම් ටික ඉෂ්ට සිද්ධ කරන්න. එහෙමයි. එතකොට දැන් මේවා දිහා අපි හැරිලා බලනකොට ඇත්තටම දැන් බිරිඳ ස්වාමියාගේ වැඩ රාජකාරි දෙක තුනක වපසරියක ස්වාමියාගේ කටයුතු වෙනකොට බිරිඳ ඇත්තටම ඊට වඩා මහත් වැඩ කොටසක් සිද්ධ කරනවා. සාස විශේෂයෙන්ම ඔතන වෙන් වූ වැඩ කොටසක් කරනවා. විවිධ වූ වැඩ කොටසක් කරනවා. එකම වැඩ කොටසක් නෙවෙයි විවිධ වූ වැඩ කොටසක්. ඒවත් නිවැරදි ආකාරයෙන් සිද්ධ කරගෙන ඉතින් මේ සියල්ලම සිද්ධ කරගෙන යනකොට ස්වාමි පුරුෂයෙක්ගේ වගකීමක් වෙන්න ඕන. බිරිඳට ස්වාමි පුරුෂයා දෙවියෙක් වෙන එක. ඒක සාමාන්‍යයෙන් ස්වාමිනාස විශේෂයෙන්ම දැන් දරුවොත් එක්ක ඔට්ටු වෙලා සමහර වෙලාවට නැන්දම්මල මාමණ්ඩිලාගෙන් එනේ නොයෙක් චෝදනා එව්වත් විඳ දරාගෙන උයලා පිහලා ගෙදර දොරේ වැඩ කටයුතු කරලා එක විනාඩි 5ක් හාන්සි වෙන්න නැහැ ඔළුව තියාගන්න. අර ගෙදර වැඩ ටික. අපේ ස්වාමිනාස් දන්නවා අපි කුටියක් අස් කරලා ඉවරනකොට දවස ඉවරයි. බාත්රූම් එක හොදලා කුටිය හොදලා කුටි අස්පස් කරලා අතුපතු ගාලා මොප් කරලා ඉවර වෙනකොට සාස දවස ඉවරයි. එතකොට සාස කුටියක් වගේ නෙවෙයිනේ ගෙදරක්. කාමර කීයක්ද? කුස්සිය ගත්තොත් හරියට අපේ දානශාලාවම වගේ. ඉතින් එතකොට සාස මේ සියල්ල දැන් අපට සාස කුටිය සම්පූර්ණ අස්පස් කරලා අතුගාලේ යොන්නට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ මොකක් හරි වෙන වැඩක් කිව්වොත් නැත්නම් බණකට හරි වඩින්න කිව්වොත් අපට ලොකු අපහසුතාවයක් දැනෙනවා. අපිට ඕනේ ගිහිල්ලා හාන්සි වෙන්න. ඒ වෙලාව පොඩ්ඩක් හරි විවේක ගන්න ඕනේ. නමුත් සාස බිරිඳකට ඒ විවේකේ නැහැනේ. අර සම්පූර්ණ ගෙදර දොර අස්පස් කරලා අතුපතු ගාලා ඒ සියල්ල කරලා රෙදි පෙරදි ටික හොදලා එළිය පහලිය අස්පස් කරලා ආපහු ස්වාමීන් වහන්සේ ස්වාමියා වැඩ ඇරිලා ගෙදර එනකොට ආයෙ උයන්න ගන්න ඕනේ. සාස කොහොමද ඒ ටික කරන්නේ කියලා හිතා ගන්න බෑ. ඒ නිසා ස්වාමී පුරුෂයෙක් වුණාම මෙන්න මේ ටික දැනගන්න ඕනේ. බිරිඳ නිකන් ගෙදර ඉන්නවා නෙවෙයි. ලොකු රාජකාරි ප්‍රමාණයක් කරනවා. බිරිඳට ස්වාමියාගේ වැඩ ටික කරන්න දීලා ස්වාමියාට ගෙදර ඔය කියන වැඩ ටික කරන්න කිව්වොත් එක දවසක්වත් කරන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ පිරිමියෙකුට ඒ තරම් දරා ගැනීම හැකියාවක් නෑ. එච්චර වැඩ කොටසක් ඔළුවේ තියාගෙන ඒකට යෙදෙන්න බෑ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා ස්වාමී පුරුෂයෙක් වුණාම ගෙදරට එන වෙලාවට ස්වාමි දියණිය පොඩ්ඩක් කේන්තියෙන් හිටියොත් නැත්තම් ලොකු වෙහෙසකාරී බවක හිටියොත් නැත්තම් අසනීප තත්වයකින් හිටියොත් ගොඩාක් සංවේදී වෙන්න ඕනේ ශාසය වෙලාවට. මොකද ඒ සංවේදී බව ස්වාමියාගේ හිතේ ඇති වෙන්නේ බිරිඳ ගෙදර නිකම්ම නිදියගෙන හිටියන් නෙවෙයි. එයා මෙන්න මේ කියන විශාල වැඩ කොටසක් ඉෂ්ට කළා කියන බව ස්වාමියාගේ ඔළුවේ වැඩ කෙරුවා ශාසය. ඒ නිසා මේ දහම් සාකච්ඡාව බලන අපේ උපාසක මහත්තුරු මේ කොටස ගැනත් විශේෂයෙන් සංවේදී වෙන්න ඕනේ. එහෙම සංවේදී වුණොත් තමයි ඇත්තටම ඒ බිරිඳක් බලාපොරොත්තු වෙන විදිහේ ආදරය, සෙනෙහස, ගෞරවය, රැකවරණය මේ දේවල් ඇයට ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ. ඊළඟට අපි සනස දැන් අපි මේ කතා කරගෙන ඉන ධර්ම සාකච්ඡාවේ දැන් අපිට තේරෙනවා දැන් ඇත්තටම මේ වගේ කටයුතු ගොඩක් මැද මේ කටයුතු කරනකොට ස්වාමියෙක් ඇත්තටම දෙවියෙක් වගේ තමයි බිරිඳට කටයුතු කරන්න ඕනේ. හැබැයි සනස එහෙම ජීවිතේ ගත කරගන්න ස්වාමියාට බැරි වුණොත් අල්ප වශයෙන් හරි කටයුතු ටිකක් එයාගේ භූමිකාව තුලින් සිද්ධ වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපි කතා කරොත් ධර්මානුකූලවම ස්වාමීන් වහන්සේ ඇත්තට දැන් අර බිරිඳ අර වාගේ බොහෝ වෙහෙසිලා කටයුතු කරනකොට ස්වාමියාට
වගකීමක් තියෙනවා අඩුම වශයෙන් ප්‍රිය වචනයෙන් හරි බිරිඳ ආමන්ත්‍රණය කරන්න. බිරිඳ කෙරෙහි සෑම අවස්ථාවකම ප්‍රිය ස්වභාවයෙන් කටයුතු කරන්න. එතකොට ස්වාමීන් වහන්සේ කොහොමද මේ බිරිඳට අපි සතුටු කරන්න සැනසීම දෙන්න මොන අවස්ථාවලද එයා කෙරෙහි ප්‍රිය වචනයෙන් අපි ආමන්ත්‍රණය කරලා කටයුතු කරන්නේ? ස්වාමීන් වහන්සේ ස්වභාවයෙන්ම ස්ත්‍රී පක්ෂය ගත්තාම ඒ අය ಗುಣ වර්ණනාවට හරි කැමතියි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ಗುಣ වර්ණනාවට විශේෂයෙන්ම කැමති හින්දා ලෞතර බුදුරජාණන් වහන්සේ පවා ධර්මයේ තුල පෙන්වලා දීලා තියෙනවා බොහෝ සෙයින් අවඥා සහගතව කතා කරන්න හොඳ නැහැ. ස්වාමි දියණියගේ යම් හෝ පුංචි ගුණයක් තියෙනවා නම් මොකක් හරි හොඳ දෙයක් තියෙනවා නම් ඒ දේ බොහෝ සෙයින් වර්ණනා කරන්න ඕනේ. මොකක් හරි අඩුපහඩුවක් දැක්කත් දැන් ගෙදරට වැඩ ඇරිලා ආපු වෙලාවට බිරිඳ හදලා දෙන තේකේ සමහර වෙලාවට සීනි වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවට සීනි අඩුයි කියලා හෝ වැඩි කියලා තේක හරි නැහැ කියලා ඇයට කවදාවත් දොස් කියන්න හොඳ නැහැ. ඇය ස්වාමියා ගෙදරෙනකල් බලාගෙන හිටියේ අර වගේ ලොකු යුද්ධයක් කරලා ගොඩාක් වෙහෙසටපත් වෙලා. ඒ නිසා ඒ ස්වාමියා ගෙදර ආවට පස්සේ බිරිඳ හදලා දෙන තේක මොන විදිහට තිබ්බත් ඇයගේ හිත සතුටු වෙන විදිහට ඒ තේකට බොහොම ආදරෙන් ඒ තේකේ ಗುಣ කියන්න ඕනේ. බොහොම හොඳයි රස තේ එකක් කියලා එයාට ආදරෙන් කතා කරන්න ඕනේ. කවදාවත් ඒ තේකේ අගුණ කියන්න හොඳ නැහැ සාංශ. සානාංශේ කියනකොට මතක් වෙන්නේ දැන් සානාංශ අපිට දැන් ප්‍රිය වචනේ කියන එක ඇත්තටම දැන් සතෙක් පවා මෙල්ල වෙන දෙයක් නේ. තිරිසන්ගේ සතා යක්ෂයෝ අමනුෂ්‍යෝ මේ ප්‍රිය ස්වභාවයට හැම කෙනෙක් කැමති. ඒ කැමති වෙන ලෝකේ මේ අකමැති වෙන කෙනෙක් නැහැ නිසා සම කෙනාම ප්‍රිය ස්වභාවයට කැමති. එතකොට දැන් අපිට මේ යම් වෙලාවක අපිට දැන් අපි එයාට හිතේ ආදරය මැලිකම පෙන්නනවා. ඒ කියන්නේ හිතේ කැමති කියලා ඉරියව් වලින් වගේ පෙන්නනවා. නමුත් අපිට යම් අවස්ථාවක එයා කෙරේ සෙනෙහසක් තියෙනකොට ඒක ප්‍රිය වචනයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් කියන්නේ අපි භාවිතා කරන අපේ තියෙන එයා කෙරේ ලෙන්ගතුකම තියෙන ස්වභාවය පෙන්වන්න තියෙන හොඳම අවස්ථාවක්. නමුත් ඒකවත් ස්වාමි පුරුෂයෙක්ගෙන් වෙන්නේ නැත්නම් ඇත්තටම ඒක බිරිඳක් කෙරෙහි කරන මං හිතන්නේ ලොකුම අගෞරවයක් හැටියටයි දකින්නේ ස්වාමීන් වහන්සේ. මොකද අපි එක පැත්තකින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණයක් පැහැර හැරියා වෙනවා. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන තුනම පවත්වන්න ඕනි කියලා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම ඒ ස්වාමී දියණියගේ ඒ මං සාසර මතක් කළ ඒ ඇත්තටම තේ එකම ගත්තොත් ඒක හොඳ නැත්තම් ඒ වෙලාවේ කියන්න හොඳ නැහැ. පස්සේ වෙලාවක ඔයා මට අර ගෙදර එන වෙලාවේ ඉස්සෙල්ලා හදලා දුන්නු තේකට සීනි තව චුට්ටක් වැඩි වෙනවා නම් හොඳයි කියලා සුදුසු අවස්ථාවක් බලලා ආදරෙන් සෙනෙහසින් ඉන්න අවස්ථාවක් බලලා තමයි මේ අඩුපහඩුව පෙන්වා දෙන්න ඕනේ. එතකොට ඒක බිරිඳ හදා ගන්නවා. නන්දි විශාල ජාතකයේ වුණත් තියෙනවා සාංශ අර නරක වචනයෙන් සැර වචනයෙන් කතා කළොත් පහත් වචනයෙන් කතා කළොත් තිරසන් සතෙක්වත් ඒක ඉවසන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් ආදරණීය වචනයක් අහන්න තමන් කරන වැඩක් අගය කරනවා දකින්න බිරිඳක් ගොඩාක් කැමතියි ස්වාමීන් වහන්සේ. විශේෂයෙන්ම කාන්තා පක්ෂයේ ගොඩාක් කැමති ඔවුන් කරන වැඩේ අගය කිරීම සම්බන්ධව. සමහර විට ස්වාමීන් වහන්සේ සමහර ස්වාමි පුරුෂයෝ මම මේ සාමාන්‍ය ලෝකෙ දිහා බලලා මේ කතා කරන උත්සාහස් තේරෙන්නේ දැන් අපි දන්නවා බිරිඳක් සෑහෙන වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ස්වාමි පුරුෂයා ආයතනයට ගියාම මට හිතෙනවා ස්වාමි පුරුෂයා බිරිඳ අතහැරලා ඉන්නේ ඒ කාලය තුල. අන්න ඒකත් ස්වාමීන් වහන්සේ හොඳ තැනක් මතක් කළේ. එතකොට මේ අර බිරිඳ අතහැරලා ඉන්නකොට බිරිඳට වචනයකින්වත් ඔයා මොනවද කරේ හොඳින් ඉන්නවද කියලා නිකන් ටෙලිෆෝන් එකකින්ම මැසේජ් එකකින්වත් ස්වාමි පුරුෂයා දැන් අද කාලේ තාක්ෂණයේ තියෙන නිසා හොයලා බලන්නේ. අනිත් එක බිරිඳ යම් විදිහකින් එහෙම අවස්ථාවක් හරි ඔයා හොඳින් වැඩ කරනවද කියලා ඇහුවත් ඒකටවත් උත්තරයක් නෑ. දැන් බලන්න අර ඒක ස්වාමීන් වහන්සේ ලොකු අඩුපාඩුවක්. එහෙම ඇත්තටම එයා තනියෙන් ගෙදර ඉන්නේ දරුවොත් එක්ක ඔට්ටු වෙවි එක්ක. නැත්තම් සමහරට තනියෙන් ගෙදර ඉන්නේ. දරුවෝ ඉන්නවා නම් දරුවොත් එක්ක ඔට්ටු වෙවි ඉන්නේ. එතකොට එයා මේ ලෝකෙන් තනි වෙලා ඉන්නේ. එයාට තව මානසික වශයෙන් ලොකු හයියක් අවශ්‍යයි. ඉතින් ඒ හයිය ස්වාමි පුරුෂයෙක් අනිවාර්යයෙන්ම ඇයට ලබා දිය යුතුයි.
ඒ ලබා දෙන්න නම් අනිවාර්යයෙන්ම මොන්න තරම් වැඩ තිබ්බත් බිරිඳගේට වඩා ලොකු වැඩක් තියෙන්න විදිහක් නැහැ ස්වාමි පුරුෂයෙකුට. එතකොට වැඩ කරන තැන මොනතරම් වැඩ තිබ්බත් අමතක වෙන්න විදිහක් නැහැ. හැබැයි යම් කිසි පුරුෂයෙකුට ස්වාමි දියණිය ගැන ලොකු ආදරයක් නැති නිසා වැඩට හිත ගිහිල්ලා ස්වාමි දියණිය අමතක වෙනවා නම් අඩුම තරමේ එලාම් එකක් හරි තියාගෙන පැයකට සැරයක් හරි ඇයට කෙටි පණිවිඩයකින් හරි එහෙම නැත්නම් දුරකථන ඇමතුමකින් හරි ඇය හොඳින් ඉන්නවාද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. ඊළඟට විශේෂයෙන්ම බේත් ටික ගත්තද කෑම ටික කෑවද දරුවන්ගේ වැඩ කටයුතු කොහොමද දරුවන්ට ආහාර ටික හරියට දුන්නද කියලා එයත් ඒ වගකීමේ කොටසක් අරගෙන ඉන්නවා කියන බව පෙන්වන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එතකොට සාස් තව එකක් තමයි නිකමට හරි බිරිඳ කතා කළොත් සමහරට ඇත්තටම හිතේ නැති වෙන්නත් පුළුවන්. නැති වුණත් කියන්න ඕනේ මම මේ ඔයා ගැන දරුවෝ ගැන හිත හිටියේ ඔයා කෝල් එක ගන්නකොට. ඉතින් එතකොට තමයි බිරිඳට දැනෙන්නේ අනේ ස්වාමි පුරුෂයා කොච්චර වැඩ තිබ්බත් මං ගැන හිතනවා මං ගැන හොයලා බලනවා කියන බව ඇයට දැනෙන්නේ එතකොට. ඉතින් ඒක තමයි අර කියන තරම් වැඩ රාජකාරි ගොඩක් අර වගේ මහා යුද්ධයක් ජය ගන්න ඇයට ලැබෙන ඉන්ධනයක් ඒක. ඒක ස්වාමි පුරුෂයා අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ ලබලා දෙන්න. අනිත් එක පිරිසක් අතරට ගියත් ස්වාමීන් වහන්සේ දැන් අපි සමහර අවස්ථාවල එක එක සාදවලට එක එක උත්සවවලට අපි නිතර රැස් වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි ගිහි ජීවිතේ මේ අවුරුදු කාලේ බක්මහසේ. ඉතින් මේ අවස්ථාවෙත් අපි විවිධ සැනකෙලි. ඉතින් මිනිස්සු බොහෝසේ මේ සැනකෙලි වල කට්ටිය ඥාතීන් එකතු වෙලා. ඉතින් ඒ වගේ අවස්ථාවලත් අපි නිතර උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ බිරිඳට ප්‍රිය වචනෙන් කතා කරන වැඩි හරිය ස්වාමීන් වහන්සේ අර මට තව මතක් වුණා දැන් අපේ ඒ කාලේ අපි දැක්ක දෙයක් තමයි බිරිඳට නම කියලා කතා කරනව නෙවෙයි ස්වාමීන් වහන්සේ. හරියට අර එක්කෝ එයා කෙරෙහි යම්කිසි ලෙන්ගතු වචනයක් පාවිච්චි කරනවා. ඉතින් ඒකත් මම දකින්නවා ස්වාමීන් වහන්සේ දෙන්නගේ ලෙන්ගතුභාවයේ වැඩි වෙන්න හේතු වෙන කාරණයක් හැටියට ඒ වගේ වචනයකින් ආමන්ත්‍රණය කරන එක. ඊළඟට ස්වාමීන් වහන්සේ තවත් මම හිතනවා අර වගේ උත්සව කාලවලදී උත්සව තැනකදී අපි නිතරම තමන්ගේ බිරිඳ ප්‍රශංසා මුඛයෙන් ඒ තැන්වල කතා කරන්න ඕනේ කියන එක. සමාත් විශේෂයෙන් දැකලා තියෙනවා මේ විශේෂයෙන් අපේ පුරුෂ පාර්ශවයට මතක් කරන්න ඕනම දෙයක්. සමහර ලාවට දැන් ඒ වගේ තැනක පිරිසක් ඉන්න තැනක අපි ගිහිලා කතා බහ කර ඉන්නකොට සමහර වෙලාවට ස්වාමි දියණිය කියනවා මේ අද අපි හොඳ රස පරිප්පු මාළුවක් හදුවා නැත්නම් හොඳ රස පොලොස් එකක් හැදුවා. එතකොට ස්වාමි පුරුෂයා මොනියම්ම හේතුවක් නිසාවත් කියන්න හොඳ නැහැ. ඔයාගේ පොලොස් එහෙම රස නැහැ කියලා. අනේ ඔයාගේ පොලොස් කාටද කන්න පුළුවන්? මමයි දරුවෝ ඉන්නේ දන්නේ ඔයාගේ පොලොස් වල හැටි. මෙන්න මේ විදිහට පිරිසක් ඉස්සරහ කවදාවත් ස්වාමි දියණියගේ වැඩ කටයුත්තක් හෝ එහෙම දෙයක් පහත් කරලා කතා කරන්න හොඳ නැහැ ස්වාමීන් වහන්සේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේත් ඒක දේශනා කරලා තියෙනවා. පිරිසක් ඉස්සරහ බිරිඳගේ මොකක් හරි අඩුපහඩුවක් තියෙනවා. ඒක කවුරුවත් නැති තැන ආදරෙන් සෙනෙහසින් ඉන්න වෙලාවක තමයි ඒක ඇයට කරුණාවෙන් පහදලා දෙන්න ඕනේ. ආදරෙන් කියලා දෙන්න ඕනේ. බිරිඳක් එක්ක ස්වාමීන් වහන්සේ කවදාවත් ආගිව් කළා ඒ කියන්නේ මේ රණ්ඩු කරලා කාරණයක් ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ. ඒක කාන්තාවන්ගේ ස්වභාවයක්. හැබැයි එයාලට පහර දෙන්නත් පුළුවන් ලොකුම ආයුධය තමයි ස්වාමීන් වහන්සේ ආදරය කියන ආයුධය. ආදරයේ සෙනෙහස කියන ආයුධෙන් බිරිඳකට ඕන දෙයක් පහදලා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ වගේ අඩුපහඩුවක් තියෙනවා නම් ඒක ඒ වගේ තැනක පහදලා දෙනවා මිසක අර පිරිසක් ඉන්න තැන බිරිඳක හදපු ඒ කෑමකවත් අඩුපහඩුවක් කියන්න හොඳ නැහැ. ඒක වර්ණනා කරන්න ඕනේ. ඒක අවමන් කරනවා වගේ අවඥා කරන වැඩපිළිවෙලක් බිරිතට හොඳ නැහැ. සමහර වෙලාවට බිරිඳ අපි කියමු සමහරලාට කියනවා දැන් අනිත් නෝනා කියනවා එතනින් අනිත් කාන්තාවක් කියනවා අද නම් අපි මෙන්න මේ විදිහේ වෑංජන තමයි අද ගෙදර දවාලට හැදුවේ. සමහරලාට අපේ ගෙදර හදලා තියෙන්නේ සමහරලාට සම්බෝලයි බතුයි අද කාලා මේ උත්සවයට ආවේ. නමුත් දැන් සම්බෝලයි බතුයි කාලාව කියන එක බිරිඳට මදි පුංචිකම. ඒ නිසා බිරිඳ සමහරලාට කියන නෑ ඔව් අපිත් මේ විදිහේ වෑංජන කාලා තමයි අද ආවේ කියලා. එතකොට සමහරලාට මහත්තයා කියනවා අනේ බොරු නොකිය ඉන්න අපි සම්බෝලයි බතුයි නේද කාලා ආවේ කියලා. ඉතින් එතකොට බිරිඳට හිතා ගන්න බැරි විදිහේ අවමනක් අර පිරිස ඉස්සරහ සිද්ධ වෙනවා. අන්න එවැනි දේවල් කරන්න හොඳ නෑ. එවැනි දේවල් කළොත් ස්වාමීන් වහන්සේ ඒකේ විපාක හම්බ වෙන්නේ පස්සේ ගෙදර ගියාට පස්සේ මොකකටදෝ බිරිඳ තරහ වෙලා. එහෙම අනිත් එක දැන් ඔය සානහස දැන් කාන්තාවකට දැන් අර පිරිසක් ඉස්සරහා තමන්ගේ බිරිඳ
ඉඳිද්දී අනිත් කෙනා රසට හදලා දුන්නත් නැතත් රහයි කියලා වර්ණනා කරන ස්වභාවයක් තියෙනවනේ. ඒ වගේමයි ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවල සමහර පුරුෂයෝ ඉන්නවා තමන්ගේ අර ආයතන වල වැඩ කරනවා. ඉතින් ආයතන වල වැඩ කරලා ඒ පුජ්‍යලෝ ඒ ප්‍රශ්නක් ගෙදරට අරන් එනවා. ඉතින් ඒ ගෙදරට අරන් ඇවිල්ලා සමහර වෙලාවට ඔය බිරිඳත් එක්ක නොරොස්සන ස්වභාවයෙන් ඉන්නේ මූණක් බලන්නේ කතා කරන්නේ. ඉතින් මේවා ඇත්තටම ආයතනයේ තුල සිදු වුණු දේවල් ආපහු ගෙදරට රැගෙනීමක් සිදු විය යුතු නෑනේ නේද සාන්නාංශ. දැන් අපි ඒවා එතන හලලා පිට ගින්දර ඇතුළට ගේන්න හොඳ නෑ ඇත්තටම. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ දැන් ස්වාමී දියණියකගේ ස්වභාවය තමයි ස්වාමීන් වහන්සේ වැඩිපුර කතා කරන්න කැමති. දැන් ස්වාමියෙකුට පිරිමියෙකුට යම්කිසි දුකක් ආපුවාම ඒ දුක ආපු වෙලාවට එයා වැඩිපුර බලන්නේ නිහඬව ඉන්න. හැබැයි කාන්තාවකට දුකක් ආපුවාම එයාට ඒ දුක එයාට ආදරය කරන කෙනෙකුට විශ්වාසවන්ත කෙනෙකුට කියා ගන්න ඕනේ. ඒ කියා ගැනීම තුළ තමයි ඇයගේ දුක තුනී වෙන්නේ. ඒ නිසා මේ ලෝකේ Tamanට ඉන්න විශ්වාසවන්තම කෙනා තමයි Tamanගේ ස්වාමි පුරුෂයා. ඒ නිසා බිරිඳක් ස්වාමියා ගෙදර එනකන් සාස බලාගෙන ඉන්නේ තමන්ගේ තියෙන ලෙඩ ටික ගැන තමන්ගේ තියෙන දුක් ටික ගැන මේ හැමදේම ස්වාමි පුරුෂයාට කියලා හිත සැහැල්ලු කරගන්න. ඉතින් එහෙම බලාගෙන ඉන්න බිරිඳකට ස්වාමි පුරුෂයා ගෙදර ආපු ගමන්ම එයාගේ දුක් ටික දුක් අදෝනා ටික කිව්වොත් නැත්නම් වැඩ කරන තැන තියෙන දුක් ටික කිව්වොත් ප්‍රශ්න ටික කිව්වොත් එතකොට අර මිනිස්සයා කබලෙන් ලිපට දැම්මා වාගේ දෙයක් වෙනවා. ඒ නිසා කවදාවත් පිරිමියෙක් වුණාම ඒක පිරිමි ගතියක් තියෙන්න ඕනේ. පිරිමියෙක් කියලා කියන්නේ දුක තනියම විඳගෙන ලෝකයේ හිනස්සවන කෙනෙක්. කාන්තාවට ඒ හයිය නැහැ. ඒ නිසා එයාට කාන්තාවක් කියන්නේ. කාන්තාව හැම වෙලාවෙම දුක බෙදා ගන්නවා. හැබැයි සාස පිරිමියා කියන කෙනා දුක තනියෙන් විඳගෙන ඒක හංගගෙන ලෝකයට ආදරය සෙනෙහස බෙදනවා සතුට බෙදනවා. ඒක තමයි පිරිමිකම කියන්නේ. ඒ නිසා ස්වාමි පුරුෂයෙක් වුණාම ඒ තමන්ගේ පිරිමිකම පාවිච්චි කරලා තමන්ගේ වැඩ කරන තැන මොනතරම් ප්‍රශ්න තිබ්බත් ඒ හැම ප්‍රශ්නයක්ම හංගගෙන බොහොම ලස්සන සිනහවකින් මුහුණ පුරවාගෙන ගේ ඇතුළට ඇතුල් වෙන්න ඒ වගේම බිරිඳගේ තියෙන සියලු දුක් සෝසුසුම් තුනී වෙලා යන විදිහට එයාට ආදරයේ සෙනෙහස දීලා ආදරෙන් සෙනෙහසින් කතා කරලා ගෙදරට සතුට අරගෙන එන්න ස්වාමි පුරුෂයෙක් දක්ෂතාවයේ තියෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මොකද නැත්තම් බිරිඳ ප්‍රශ්න ගොඩක ඉන්නවා නැවත ප්‍රශ්න ගොඩකට ඇතුල් කිරීමක් තමයි සිද්ධ කරන්නේ. මොකද ස්වාමියාගෙන් අර බලාපොරොත්තු වෙන කිසිවක් නැහැ. මොකද අවසානයේට මෙච්චර වැඩ කරලා අවසානට වචනයකින් හරි උදව්වක් කියලා හිතනවා. නමුත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේමයි සානස් තව පැත්තක් තියෙනවා. දැන් අපි කතා කරගෙන ආව බිරිඳට සාමාන්‍යයෙන් ප්‍රිය වචනයෙන් කතා කරන්න ඕනේ. ඒ වගේම බිරිඳට අවමන් නොකර ඉන්න ඕනේ. අවමන් නොකරන ගතියක් ඇති කරගන්න ඕනේ. ඒ වගේමයි සානස් දැන් සමහර අය අපි ධර්මයේ තියෙනවා අන්‍ය ස්ත්‍රීන් කෙරෙහි බැඳීමක් ඒ වගේම කාමයේ වර්ධවා හැසිරීමක් එහෙමත් යනවා. සමහර විට අන්‍ය ස්ත්‍රීන් කෙරෙහි ඇලුම් කරනවා හිතවත්කම් පානවා. ඇත්තටම මේවා සුදුසු නෑ නේද සනස? කොහොමත් කාමයේ වර්ධවා හැසිරීම අපි දන්නවා කොහොමත් හොඳ නෑ. නමුත් දැන් අන්‍ය ස්ත්‍රීන් කෙරෙහි ලිංගගතකම එයාලට වැඩිපුර කාලය වෙන් කරන කතා කරන එක එයාලත් එක්ක. ඉතින් ඒකත් සාමාන්‍යයෙන් අපි දකිනවා තමන්ගේ බිරිඳට වඩා අන්‍යය කෙරෙහි ඇලුම් දැක්වීම අර බිරිඳගේ සෙනෙහස අඩු වෙලා නැවත එයා දුකකටපත් කරන තත්යකටපත් කරන දෙයක් කියලා මට නම් හැඟෙන්නේ ස්වාමීන් වහන්සේ. බොහෝ අපි දැකලා තියෙනවා ඒ දේ. ඔව් විශේෂයෙන්ම තමන් වැඩ කරන ස්ථානේ වේවා, බාහිර රටේ ගමේ කොතනක හෝ වේවා මේ ලෝකේ ඇත්තටම සාස එක වචනයක් ස්වාමි පුරුෂයෙක් මතක තියාගන්න ඕනේ. තමන්ගේ බිරිඳට වඩා ලස්සන කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ වගේම තමන්ගේ බිරිඳට වඩා ආදරණීය කෙනෙක්, තමන්ගේ බිරිඳට වඩා හොඳ කෙනෙක්, තමන්ගේ බිරිඳට වඩා කෑම උයන්න පුළුවන් කෙනෙක්, තමන්ගේ බිරිඳට වඩා තමන්ට සතුට සෙනෙහස දෙන්න පුළුවන් කෙනෙක්, තමන්ගේ බිරිඳට වඩා වටිනා කෙනෙක් මේ ලෝකේ කොතනකවත් නැහැ කියන තැනක පිහිටන්න බැරි නම් කසාද බඳින්න එපා. මොකද ඕක මතක් කරගන්නකොට මම අවසරයි මේ ඕක මතක් කරන්න. බඳින්න කලින් හැම කෙනාටම තමන්ගේ බිරිඳට වඩා කෙනෙක් නැහැ කියලා තමයි පේන්නේ. මේක තමයි ඇත්ත. නමුත් බැන්දට පස්සේ ස්වාමි පුරුෂයෝ අනිත් අය ලස්සනයි තමන්ගේ බිරිඳ අවලස්සනයි.
මෙහෙම මානසිකත්වයක් හදා ගන්නවා සංස. මේක ඔසාස ඒක ඉතින් ඒක ස්වභාවය. කාමයේ කියන එකේ ස්වභාවය තමයි ලැබෙන්න ඉස්සර වෙලා කියන්නේ ලැබෙනකන් වටිනවා ලැබුණාට පස්සේ ඒකේ වටිනාකමක් නැති වෙලා යන එක ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ස්වභාවය. හැබැයි ඒක සාමාන්‍ය ස්වභාවය වුණාට ඔබට තියෙනවා ස්වාමි පුරුෂයෙකුගේ භූමිකාවක්. ඉතින් ඒ භූමිකාවෙන් පිටපණින්න ඔබට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ ලෝකේ අර මම කිව්වා වාගේ තමන්ගේ බිරිඳට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් තමන්ගේ බිරිඳට වඩා දක්ෂයෙක් මේ ලෝකේ තවත් ස්වාමි පුරුෂයාට ඉන්න බෑ. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ කෙනෙකුගෙන් පලා යන්න ඕනේ. කාගේ හරි තමන්ගේ බිරිඳට වඩා ලස්සනක් තමන්ගේ බිරිඳට වඩා යන ගමනේ හැඩයක් වෙන බිරිඳකගෙන් දකිනවා නම් වෙන කාන්තාවකින් දකිනවා නම් ඒ දකින මොහොතේම තමයි ස්වාමි පුරුෂයා ඒක කෙලින් පලා යන්න ඕනේ. ඒ කියන්නේ තමන් දැන් වැරදි රූලට යන්නේ. තමන්ගේ ස්වාමි පුරුෂයෙකුගේ යුතුයකම් ටිකෙන් දැන් බැහැර වෙන්න යන්නේ කියන කාරණේ එතනින්ම දැනගන්න ඕනේ. තමන්ගේ බිරිඳට වඩා වෙන කෙනෙකුගේ ලක්ෂණක් දකිනවා නම් වෙන තමන්ගේ බිරිඳ හදලා දුන්නු කෑමයකට වඩා වෙන කෙනෙකුගේ කෑමයක රසයක් තමන්ට දැනෙනවා වගේ දැනෙනවා නම් ඒ මොහොතේම දැනගන්න ඕනේ ඔබ දැන් මේ රූලෙන් පිට පනින්නයි හදන්නේ කියන කාරණාව. ඉතින් ඒ නිසා එතනදිම ආපහු හිතට අදිෂ්ඨාන කරගන්න ඕනේ නෑ මගේ බිරිඳගේ මට අම්මා වගේ ඉන්න මට මේ ලෝකේ වැඩිම ආදරය කරන මගේ බිරිඳගේ කෑමයකට වඩා රස කෑමයක් මේ ලෝකේ තවත් තියෙන විදියක් නෑ කියලා එවෙලෙම අදිෂ්ඨාන කරලා ඒ පැත්තට හිත පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒක එහෙම කරන්නම ඕනේ ස්වාමි පුරුෂයෙක් වුණා. ඒක ස්වභාවය කියලා ඒකට එහෙම වෙන්න දෙන්න බෑ ස්වාමීන් වහන්සේ. එහෙමයි. අපි අර ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේත් පෙන්වන්නේ කොහොමත් ඉතින් කාමයේ ස්වභාවය තමයි අපි අලුත් දෙයකට කැමති වෙන එක. නමුත් ස්වාමීන් වහන්සේ අපි ධර්මයේ තියෙන මේ ලෝකේ අපි පවතින්න එපාසනස් කොහොම හරි අලුත් දෙයකට කැමති වුණත් පරණ දෙයකට කැමති වුණත් අපි දකින්න ඕන කාමයේ කියන දේ අපි හැම වෙලාවෙම අපේ හිතේ ස්වභාවය තමයි නව අලුත් දෙයක් හොයන එක. නමුත් ධර්මානුකූලව අපට විසඳ ගන්න තියෙන හැබැයි මොන දේ තුලත් වෙනසක් නැහැ ලෝකේ අපි දකින මේ සතර මහා ධාතුන්ගෙන් සැදිච්ච ලෝකයක්. සාස විවාහ ජීවිතය කියලා කියන්නේ තනකරම කැපකිරීමක් නේ. එහෙමයි. Tamanට තනියෙන් ස්වෛරීව ඉන්න ඕන නම් කසාත නොමෙදින්න ඕනේ. එහෙමයි. එතකොට විවාහ ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම එතන තියෙනවා ලොකු කැපකිරීමක්. අන් කෙනා වෙනුවෙන් කරන ලොකු පරිත්‍යාගයක් කැපකිරීමක්. එතකොට තමන්ගේ සතුට තමන්ගේ නිදහස තමන්ගේ ස්වෛරීභාවය මේ සියල්ල බිරිඳ වෙනුවෙන් කැප කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කැප කරන්න බැරි නම් කසාද බඳින්න එපා. මොනියම්ම හේතුවක් නිසාවත් එපා. ඔබ අනිවාර්යයෙන්ම විවාහ ජීවිතය ඇතුළත් වෙනවා නම් ඒ කැපකිරීම කරන්න ඕනේ. එතකොට විවාහ ජීවිතයට ඇතුළත් නොවුණු අනිත් පිරිමි වාගේ ඔබට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඔබට දෙවැන්නියක් ඉන්නවා. ඔබ තව දෙවැන්නියෙකුට බැඳිලා ඉන්නේ. එතකොට ඔබේ සතුට ඇයගේ සතුට වෙනුවෙන් ඔබට අත්හරින්නම වෙනවා. ඒක එහෙම කරන්නම වෙනවා. ඒක ඔබ පොරොන්දු වෙනවා විවාහ වෙන දවසේ. ඒ නිසා ඔබ ඒක කරන්නම ඕනේ. එතකොට ඔබේ සැපත ස්වාමි දියණියගේ සැපත වෙනුවෙන් ඔබ අතහරින්නම ඕනේ. ඔබ කැමති දේවල්, ඔබ ප්‍රිය දේවල්, ස්වාමි දියණියගේ කැමති දේවල්, ප්‍රිය දේවල් වෙනුවෙන් ඔබට පරිත්‍යාග කරන්නම වෙනවා. එහෙම පරිත්‍යාග කරන්න බැරි නම් කවදාවත් විවාහ ජීවිතයකට ඇතුළත් වෙන්න එපා. මම මේක අහන තරුණ දරුවෝ ඉන්නවා නම් ඒක හොඳට හිතේ තියාගන්න. කසාද බඳපු ස්වාමි පුරුෂයෝ ඉන්නවා නම් ඔබ ඒක හොඳට මතක තියාගෙන ඔබේ භූමිකාව ඔබ හරියට ඉෂ්ට කරන්න ඕනේ. මොකද නැත්තම් අර අපි සමහර විට නකුල මාතා නකුල ප්‍රිතා කියන තැන්වලදී ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ගේ සිත්වලවත් හටගත්තේ නැහැ කියනවනේ මේ වෙනත් කෙනෙක් කෙරේ යල්මක්. ඉතින් එතන ඒ වගේ තැන්වලටපත් වෙන්නේ ස්වාමීන් වහන්සේ ජීවිතේ යහපත් ගුණධර්ම පුරුපු නිසානේ. නැත්නම් අපි දකින්න ඕනේ ස්වාමියෙක් වුණාම බිරිඳක් වුණාම මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ස්වාමි භූමිකාව තුල ජීවත් වෙන්න. දැන් අර අපිට කොහොමත් හිත එක එක තැන්වලට දුවනවා. නමුත් එහෙම සංසාරේ පුරුද්දක් තිබ්බ නිසා පෙන්නනවා නකුල මාතා නකුල පිතාට ඇතුන්නේ නැහැ කියන අන්නේ බිරිඳක් කෙරෙහි සිතුවිල්ල. සාහස ඇත්තටම පෞල් ජීවිතයක පදනම කියලා කියන්නේ විශ්වාසය. පෞල් ජීවිතයක පදනම වුණු විශ්වාසය කොතනකදී හරි පිපුරුවොත් ඔබේ පදනම විවාහ ජීවිතේ ආය ඊට උඩින් කොච්චර බැමි ගැහුවත් එව්වා පුපුරනවාම තමයි. ඒ නිසා ස්වාමි දියණිය හා ස්වාමි පුරුෂයා පිළිබඳ ඔවුනොවුන්ගේ තියෙන විශ්වාසය නම් කවදාවත් paludu කරගන්න එපා. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි ස්වාමි දියණිය පිළිබඳව ඔබේ තියෙන විශ්වාසය paludu කරන්න. ඔබගේ ඔය පුංචි කුරුළු කූඩුවට ගල් ගහන්න මේ ලෝකේ ලොකු පිරිසක් බලාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ.
ඒ කුරුළු කූඩුවට ගල් ගහන්න ඉන්න පළවෙනි ප්‍රධානම දෙන්න තමයි ඔබේ අම්මයි තාත්තයි දෙන්න. ඒ වගේම ඔබේ මහත්තයාගේ අම්මයි තාත්තයි දෙන්න. මේ වැඩිහිටියෝ දෙන්න ඔබේ කුරුළු කූඩුවට පළවෙනිම ගල ගහන්න බලාගෙන ඉන්න අය. මේක තිත්ත වෙයි, හිත රිදෙයි. නමුත් මේක තමයි ස්වාමීන් වහන්සේ ඇත්ත කතාව. මගේ පැවිදි ජීවිතේ පෞල් ප්‍රශ්න 100ක් ආව නම් මංගාවට විසඳන්න ඒ 100ම ප්‍රධාන හේතුව ස්වාමීන් වහන්සේ එක්කෝ බිරිඳගේ අම්මයි තාත්තයි නැත්නම් ස්වාමි පුරුෂයාගේ අම්මයි තාත්තයි තමයි ඒ ප්‍රශ්න ඒ විදිහට ඇති කරන්න මූලික හේතුව වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබට ඔබේ ස්වාමි දියණියට වඩා ඔබේ අම්මා හෝ ඔබේ තාත්තාව විශ්වාස වෙන්න බෑ. එහෙම අම්මා හෝ තාත්තා හෝ විශ්වාස කරලා ස්වාමි දියණිය දෙවෙනි තැනට දානවා නම් බිරිඳක් ගන්න නැතුව ගෙදර වැඩ ටික කරගන්න සේවිකාවක් අරන් එන්න. එතකොට ගෙදර වැඩ ටික කරගන්න පුළුවන් අයලව. හැබැයි බිරිඳක් ගේනවා නම් ඔබේ අම්මා වේවා ඔබේ තාත්තා වේවා ඒ හැමෝම හැම වෙලාවෙම බලන්නේ ඔබේ පෞල් ජීවිතය කඩන්න මිසක පෞල් ජීවිතය සමයි කරන්න නෙවෙයි. මේ වයසක අම්මලා තාත්තලාගේ තියෙනවා ආසාවක් ස්වාමීන් වහන්සේ. ඒ තමයි එයාලට හරියට දැනුමුතුකම් දෙන්න ඕනේ පෞල් ජීවිත ගත කරන දරුවන්ට. ඒ නිසා මෙයාලා පෞල් ජීවිතේ ලස්සනට ගෙවුවොත් අම්මටයි තාත්තටයි ලොකු ප්‍රශ්නයක් ඒක. මුන් දෙන්න ආදරෙන් හිටියොත්. ඇයි අවවාදයක් අනුශාසනාවක් දෙන්න දැනුමුතුකමක් දෙන්න මේ දෙන්න ගාව ප්‍රශ්න නැති එක. ඒ නිසා මේ දෙන්නවත් දන්නේ නැතුව මේ දෙන්නගේ තියෙන පහත් ආසාවන් නිසා මව්පියවරුන්ගේ අර තරුණ දරුවෝ දෙන්න ගාව මොනවා හරි ප්‍රශ්නයක් ඇති කරනවා. සමහරවිට ඇවිත් කියනවා මේ පොඩ්ඩක් බලපන් දුව යේලි මේ මට නම් අද ගිහිල්ලා කඩේ ගිහිල්ලා ටිකක් එන්න පරක් වුණා පොඩ්ඩක් හොයලා බලපන් සුවර් නෑනේ හරියටම අර අල්ලපු ගෙදරත් මෙහෙමයි අර කෙනත් මෙහෙමයි කියලා පුතාගේ ඔළුවට දානවා ස්වාමීන් වහන්සේ. විස බීජ දානවා. මේ විස බීජ දාන්න පොළඹවන්නේ අර අම්මගේ තාත්තගේ තියෙන අර පහත් ළමු ආසාව. කියන්නේ එයාලා හරි කැමති එයාලා ගෙදර වැඩි හිටියෝ වෙලා ඔහොම නෙවෙයි මෙහෙමයි පෞල් ජීවිතේ ගත කරන්න ඕනේ කියලා අර එයාලට දැනුමුතුකම් දෙන්න හරි ලාමක ආසාවක් තියෙන වැඩි හිටියාගේ. ඔය ලාමක ආසාව නිසා එයාලා නිතරම පෞල් ජීවිතේ ප්‍රශ්න හදනවා. ඒ පෞල් ජීවිතේ ප්‍රශ්න හදලා ඊළඟට එයාලා පෞල් ජීවිතේට අර දැනුමුතුකම් දෙන්න හදනවා. ඒ ප්‍රශ්න විසඳන්න හදනවා ස්වාමීන් වහන්සේ. ඒ නිසා විශේෂයෙන්ම තමන්ගේ අම්මා හෝ තමන්ගේ තාත්තා හෝ තමන්ගේ සහෝදරියක් තමන්ගේ බිරිඳ ගැන යම් කිසි විදිහක පුංචි හෝ දෝෂයක් කියනවා නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ ඔබේ පෞල් ජීවිතයට පළවෙනි ගල ගහන්නේ ඔබේ අම්මා ඔබේ තාත්තා ඔබේ සහෝදරයා බව හොඳට මතක තියාගන්න. අපි මේ පැවිදි ජීවිතේ පෞල් ප්‍රශ්න එකක් දෙකක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. එක එක තරාතිරම් වල පොහොසත් මිනිස්සුන්ගේ ඉඳලා දුප්පත් මිනිස්සු දක්වා පෞල් ජීවිතවල ප්‍රශ්න අපි ගාවට අරන් ඇවිත් තියෙනවා. එතකොට එක එක විදිහේ ප්‍රශ්න අරන් ඇවිත් තියෙනවා. ඒ ප්‍රශ්න සියල්ලෙන් අපි ඉගෙනගත්තු දෙයක් තමයි අත්දැකීමෙන්. මේ සාමාන්‍ය පෞල් ජීවිත ගත කරන මිනිස්සුන්ට ওই අත්දැකීම නැහැ ස්වාමීන් වහන්සේ. අපිට තියෙන අත්දැකීම පෞල් ජීවිතයක් ගැන. ඒ ප්‍රශ්න විසඳලාම. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන එකක් තමයි තමන්ගේ ලස්සන කුරුළු කූඩුවට පළවෙනි ගල ගහන්න ඉන්නේ කවුද කියන එක. ඒ නිසා මේ ලෝකේ තමන්ගේ බිරිඳගේ වචනේ හැර මේ ලෝකේ වෙන කිසිදු කෙනෙකුගේ වචනයක් විශ්වාස කරන්න එපා. ස්වාමීන් වහන්සේ අපි දැන් මේ කතා කරන කාරණේ සම්බන්ධව. ඒ කියන්නේ අපි දැන් මේ කතා කරන තුන්වෙනි කාරණාව සම්බන්ධ වෙන පුරුෂයෙක් ගැන බිරිඳ වෙන පුරුෂයෙක්ව පාවා දීලා බිරිඳගේ මොකක් හරි දෝෂයක් කියනවා නම් අර පෞල් ජීවිතයේ විශ්වාසය කියන පදනම කඩන්න හදනවා නම් අන්න එතනදී තමන්ගේ අම්මා තාත්තවත් විශ්වාස කළ නොහැකි බව හොඳට මතක තියාගන්න ඕනේ. අනිත් එක අපි ඇත්තටම එතන වගකීමක් තියෙනවා කතා කරන්න ස්වාමීන් වහන්සේ මතක් කර ආකාරයට ඉතින් පුරුෂයාගේ වගකීමක් තියෙනවා විශ්වාසයේ පළුදු නොවන ආකාරයෙන් ජීවත් වෙන්න. නමුත් තමන් විශ්වාසයේ පළුදු වුණොත් ඇත්තටම අපට උනත් ස්වාමීන් වහන්සේ ස්වභාවයක්නේ අපට යම් මොනවා හරි විශ්වාසයක් තිබිලා ඒක පළුදු වුණාට පස්සේ ආයේ තුවාලේ හොඳ කරන්න බෑනේ. බෑ. ඒක මොන අවස්ථාවේ හරි මොන අවස්ථාවේ හරි නැගෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ වාගේ දැන් පෞල් ජීවිතයේ ගෙවන දෙදෙනෙක්ගේ අතර යම් විදියකින් විශ්වාසයේ පළුදු වුණොත් ඒ විශ්වාසය ආයේ ගොඩනගනවා කියන්නේ සිද්ධ වෙන්නේ නැති දෙයක්. හරියට ආරවුල් ගොඩක් විතරයි අවසානට ඉතුරු වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මෙතනදී අපි බොහෝම පරිස්සම් වෙන්න ඕන. මොකද මේ ලෝකේ අපට විවිධ අය මුණ ගැහෙනවා. විවිධ අය මුණ ගැහෙනවා. ඒ වගේම මේ ලෝක ස්වභාවය මේ වර්තමාන සමාජයේ හරි විසකුරුයි, හරිම අනර්ථකාරී වැඩපිළිවෙලක් තියෙන නිසා ඔබ වගකීමෙන් ක්‍රියා කළ යුතු කාලයක් දැන් උදා වෙලා තියෙනවා. අනිත් එක තමයි ස්වාමි පුරුෂයෙක් වුණාම
සමහර වෙලාවට බිරිඳට ලොකු සීමා දානවා. බිරිඳට බෑ වෙන පිරිමි කෙනෙක් එක්ක කතා කරන්න. බිරිඳට බෑ වෙන පිරිමි කෙනෙක් එක්ක hina වෙන්න. ඉතින් එහෙම වුණොත් සැක කරනවා. ඉතින් මෙන්න මේ වාගේ දේවල් කවදාවත් ස්වාමි පුරුෂයෙක් වුණාම කරන්න එපා. ඇයට කියලාත් ලොකු නිදහසක් තියෙන්න ඕනේ. එතකොට ඇයටත් පිරිමි කෙනෙක් එක්ක කතා බහ කරන්න පුළුවන් වෙන්න ඕනේ. විහිළු තහළු කරන්න පුළුවන් වෙන්න ඕනේ. එයාගේ යාළුවෝ සමහරට පිරිමි යාළුවෝ ඉන්නවා. එයාලත් එක්ක යාළුකම් හාදකම් ඒවා පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. බිරිඳ දැනගන්න ඕනේ තමන්ගේ සීමාව තුළ ඉන්න. නමුත් ඇය ඒ සීමාව තුළ ඉඳගෙන කටයුතු කරනකොට ඇගේ නිදහසට කවදාවත් ස්වාමි පුරුෂයෙක් වුණාම බාධා පමුණවන්න එපා. ඔබ කැමතිනේ ඔබ බිරිඳට හොරෙන් ගිහිල්ලා යාළුවොත් එක්ක එකතු වෙනවනේ. යාළුවොත් එක්ක එකතු වෙලා පිරිමි යාළුවොත් එක්ක එකතු වෙලා විනෝද වෙනවා. අරක්කු බොනවා, සිගරට් බොනවා. ඉතින් ඔය කොල්ල එකතු වෙලා නොයෙක් දේවල් පිරිමි කරනවා. ඉතින් එතකොට ස්වාමි දිනියකටත් මේ නිදහස තියෙන්න ඕනේ. ඇයටත් කැමති ඒ නිදහස තියෙනවා. ඇයට සීමා මායින් දාන්න යන්න හොඳ නැහැ. එතකොට තමන්ගේ සීමා මායින් තමන් දැනගන්න ඕනේ. නමුත් අපි ඇයට සීමා මායින් දාලා ඇගේ නිදහස නැති කරලා ඇය ගෙදරට සිරකාරයෙක් බවට පත් කරන්න හොඳ නැහැ. ඒක මහ පවක්. ඒක කවදාවත් කරන්න එපා. ඇයගේ සිතුම් පැතුම්, ඇයගේ නිදහස, ඇයගේ ආසාවල් පිළිබඳව හැම වෙලාවකම ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකත් මතක තියාගන්න ඕනේ. අනිත් එක ස්වාමීන් වහන්සේ අද මේ වර්තමාන කාලේ හැටියට දැන් සමහර වෙලාවට අර වැඩ කරන තැන ඉන්න කාන්තාව ගැන ඇයලගේ ප්‍රශ්න ගැන ගෙදර ඇවිල්ලා බිරිඳත් එක්ක කතා කරන්න හොඳ නැහැ. කොටින්ම කිව්වොත් වෙන කාන්තාවක් ගැන තමන්ගේ බිරිඳත් එක්ක කතා බහ කරන්න හොඳ නැහැ. ඊළඟට දුරකථන ඇමතුමක් එන වෙලාවක වෙන කාන්තාවකකින් ඔෆිස් එකේ වැඩ කරන තැනකින් හරි දුරකථන ඇමතුමක් ආවොත් ඒ දුරකථන ඇමතුම කතා කරනවා නම් එක්ක බිරිඳගෙන් අවසර අරගෙන මට මෙහෙම කෝල් එකක් එනවා මම පොඩ්ඩක් මේක ඔස්සන්නම්. එයාත් එක්ක කතා කර හිටියොත් එකපාරම ඇයට අවධානය නොදී අර දුරකථනයට පිළිතුරු දෙන්න හොඳ නැහැ. ඇයගෙන් අවසර අරගෙන මේ දුරකථනයට පිළිතුරු දෙන්න ඕනේ. ඒ වගේම ඇය ඉස්සරහා මේ දුරකථන සංවාදයේ බොහෝ දුර පවත්වන්න හොඳ නැහැ. අවශ්‍ය කාරණේ ශනිකයෙන් කතා කරලා තියලා ආපහු තමන්ගේ බිරිඳට අවධානය දෙන්න ඕනේ. ඊළඟට තමන්ගේ බිරිඳත් එක්ක දුරකථනකින් කතා කර ඉන්නකොට ලෝකේ මොන්න జగතෙකුගෙන් කෝල් එකක් ආවත් ඒ දුරකථනය පිළිතුරු නොදිය යුතුයි. තමන්ගේ බිරිඳට වඩා ලොක්ෙක් జగතෙක් තමන්ගේ අවධානය දිය යුතු කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ ස්වාමි පුරුෂයෙකුට. ඒ නිසා ස්වාමි දියණියගේ දුරකථනයට පිළිතුරු දීලා හෝ ඇගේ අවසරයකින් ඇතුවම තමයි අර එන දුරකථන ඇමතුමට පිළිතුරු දෙන්න ඕනේ. මේ පුංචි ප්‍රශ්න තමයි ඔබේ පෞල් ජීවිතයේ ලොකු ප්‍රශ්න බවට පත් වෙන්නේ. සානස් මට මතක් වුණේ අර සමහර අවස්ථාවල අර ස්වාමීන් වහන්සේ කතා කරගෙන ආවනේ දෙමව්පියෝ ප්‍රශ්නයක් එක්කම ඒත් එක්කම සානස් මට මතක් වුණා දැන් අපි නිවෙස්වල වාසය කරනකොට ස්වාමි පුරුෂයෝ සමහර විට ස්වාමි පුරුෂයා ගෙදර ප්‍රධානියා වෙන්න උත්සාහ කරනවා නිවසේ. ඒ වගේම ඒ වැඩ කටයුතු වල සමහර වෙලාවට මේ වැඩ කටයුතු වල බිරිඳ ඉදීදී ප්‍රධානියා වශයෙන් දෙමව්පියෝ දානවා. ඉතින් මෙහෙම කටයුතු කිරීම ඇත්තටම ධර්මයේත් පෙන්නනවා නිවසේ ඒ කටයුතු වල ප්‍රධාන ස්ථානයේ බිරිඳට බාර දෙන්න කියලා. නමුත් ස්වාමි පුරුෂයෝ මේ වගේ වරදක් කරන එක ඇත්තටම බිරිඳ ස්වාමි පුරුෂයා තියෙන ලෙන්ගතුකම ඈත් වෙන්න හේතු වෙන ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මෙතනදී ලොකු කාරණයක් පැහැදිලි කරලා දෙන්න ඕන. පළමුවෙන් මේ කතාව විශේෂයෙන්ම කියන්න ස්වාමි පුරුෂයාට ඒ වගේම ඇයගේ අම්මට මේ ඔහුගේ අම්මට ස්වාමි පුරුෂයා හා ඔහුගේ අම්මට බොහෝ වෙලාවට ඔබ පුතෙක් හැදුවට ඒ පුතා ලොකු මහත් වෙලා රස්සාවක් කරනකොට බිරිඳක් ගෙදරට ගේන්න ඉස්සර වෙලා පඩිය ගෙනත් දෙන්න ඔබේ අතට වෙන්න පුළුවන්. එතකොට ඔබ තමයි තීරණය කරන්නේ මේ ගෙදර මොනවද කෙරෙන්නේ කියන එක. මොනවද අද උයන්නේ? ඊළඟට ගෙදරට මොනවද ගේන්නේ? පුතාට අඳින්න ගෙදර ආයට අඳින්න මොනවද කියන ඇඳුම්. මේ සියල්ල තීරණය කරන්නේ අම්මා වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඔබේ පුතාට බිරිඳක් ගේන්න උත්සාහවත් වෙනවා නම් ගොඩක් වෙලාවට අම්මලා තමයි උත්සාහවත් වෙලා පුතාට බිරිඳක් ගෙනත් දෙන්නේ. ඉතින් කොහොම හරි ඔබ හොඳට මතක තියාගන්න ඕන එකක් තමයි බිරිඳ ගෙදරට ආවට පස්සේ ස්වාමි පුරුෂයෙක් වුණාම ඔබ අම්මාට නෙවෙයි පළවෙනි තැන දිය යුත්තේ. ලෞතර බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා තියෙනවා ගෙදර ආධිපත්‍ය තමන්ගේ බිරිඳට ලබලා දෙන්න ඕනේ. එදා පටන් පඩිය ගෙනත් දෙන්න ඕනේ බිරිඳගේ අතට. ඊට පස්සේ අම්මට යමක් දෙන්න ඕන නම් ඒක දෙන්න ඕනේ බිරිඳ හරහා. ඊළඟට ගෙදර උයන්නේ මොනවද කියලා තීරණය කරන්නේ නැන්දම්මා නෙවෙයි බිරිඳ. ඊළඟට ගෙදරට ගාන්න ඕනේ පාට තීරණය කරන්නේ. ගෙදර බඩු මුට්ටු තියෙන්න ඕනේ කොහොමද කියලා තීරණය කරන්නේ මේ සියල්ල බිරිඳ. ඒ ගෙදර ආධිපත්‍ය බිරිඳට දෙන්න කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට ආර්ථිකයේ ආධිපත්‍ය ස්වාමි පුරුෂයා ගාව තියාගන්න.
කර්මාන්ත සම්බන්ධව ඊළඟට ආයෝජන කරන ඒවා සම්බන්ධ ආධිපත්‍ය ස්වාමි පුරුෂයා තියාගත්තට කමන්නේ. හැබැයි gedara ආධිපත්‍ය අනිවාර්යයෙන්ම ඔබ බිරිඳට ලබා දෙන්න ඕනේ. එහෙමයි. මොකද අර එතන තමයි එයාට සැනසීමක් තියෙන සානස. නිවස තමයි එයාගේ සැනසීම ගෘහය. එතකොට එයා යම් විදිහට පිළිවෙලට මේවා සකස් කරලා තියෙනකොට ඒවා වෙන අය එහෙට මෙහෙට තියෙනකොට එයාට ඒ තැනක් නැති වෙනකොට එයාට බොහෝ මානසිකව පීඩනයක් එනවා. අර පීඩා මැද තවත් පීඩනයක්. අපි හැමෝම කැමති සාස බලයට. එහෙමයි. ඇත්තටම අපි හැමෝම කැමති තව කෙනෙක් අපේ යටතේ තියාන යම් තැනක අපි බලයක් පවත්වන්න හරිය කැමති. එතකොට බිරිඳකට බලය පවත්වන්න තියෙන එකම තැන තමයි ස්වාමීන් වහන්සේ නිවස කියලා කියන්නේ. ඉතින් ඒ නිවසේ බලයත් ඇයට නැති වුණොත් ඒක ලොකු දුකක් ඇයට. ඒක දරා ගන්න අමාරු දෙයක්. ඒ නිසා මේ නිවසේ බලය බුදුරජාන් වහන්සේ පවා ඇයට ලබලා දෙන්න කිව්වේ ඒ නිසා. ඒ නිසා ඔබත් එක්ක නැන්දම්මා කෙනෙක් අම්මා තාත්තා වාසය කරනවා නම් එහෙම නැත්නම් සහෝදරයෙක් ඔබේ ගෙදර වාසය කරනවා නම් ඔබ හොඳට මතක තියාගන්න ඕනේ ගෙදර ස්වෛරී භාවය ඔබේ බිරිඳට ඔබ ලබලා දෙන්නම ඕනේ. මොකද අර දැන් අපි මේ පැත්තෙන් බැලුවම තවත් කාරණයක් සිද්ධ වෙනවා. දැන් බිරිඳ යම් කටයුතු කරලා හරි ලස්සනට පිළිවෙලට තියෙනකොට ඒක දකින්න අය සතුටු වෙනවා. ඊට පස්සේ සමහර විට ඥාතින් සහෝදරයන් සමහර විට දෙමව්පියන් සමහර විට තමන්ගේ ස්වාමි පුරුෂයා ඊට පස්සේ බිරිඳ බලාපොරොත්තු වෙනවා. ඉතින් සමහර විට අනේ මේක හරි ලස්සනයි. ඒතර අර බිරිඳ හොයන්නේ සැනසීම ඒ වගේ කාර්යයන් තුලින් එයාට ලැබෙනවා. මොකද දැන් අපි නොදැනුවත් වුණාට හරි පුංචි කාරණයක්. මොකද කාන්තාව කියනකොටම ස්වාමීන් වහන්සේ එයාගේ ගතිවලම තියෙනවනේ මේ නිතර වෙනස් කළා කෙනෙක්ගෙන් ආදරයක් කරුණාවක් බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් මේ කාර්යයන් සිද්ධ වෙනකොට එයා බලයේ පවත්නකොට එයාට බාහිරින් ලැබෙන අර කෙනෙකුගේ හිතේ ඇතිවන සතුට දැන් අම්මා ඇවිල්ලා කිව්වත් හරි මේක ලස්සනයි කියනකොට එයාට පුදුම සතුටක්. එයාට ඒ නිවසේ වාසය කරන්න තව කැමැත්තක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි නිතර බලාපොරොත්තු විය යුතු දෙයක් තමයි gedara ආධිපත්‍ය ඒ කටයුතු ලබා දෙන එක. ඒ වගේම ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ස්වාමි දියණියට ලබා දිය යුතු තුනක් තියෙනවා. ඒ තුන තමයි පළවෙනි එක තමයි ආදරය, දෙවෙනි එක තමයි රැකවරණය, ඊළඟ එක තමයි විශ්වාසය. එතකොට මේ ආදරයයි රැකවරණයයි විශ්වාසයයි කියන එක ස්වාමි දියණියට අනිවාර්යයෙන්ම ස්වාමි පුරුෂයෙක්ගෙන් ලැබිය යුතුමයි. ඒක අනිවාර්යයෙන්ම ඔබ ලබලා දෙන්න ඕනේ. එතකොට හැම වෙලාවෙම ඔය gedara ආධිපත්‍ය ඇයට ලබා දීම තුල ස්වාමීන් වහන්සේ දැන් අද රැට අපි අසවල් දේ කමු කියලා අද රැට අපි පිට්ටු කමු. නැත්නම් අද රැට අපි ඉන්දියාප්ප කමු කියලා ස්වාමි පුරුෂයා කවදාවත් තීරණය කරන්න හොඳ නැහැ. ඔයා මොනවද කන්න කැමති? ඔයා මොනවද අද හදලා දෙන්න කැමති? ඔයා මොනවද හදන්න කැමති කියලා හැම වෙලාවෙම gedara ඒ උයනේක තීරණය කිරීමේ තීරණය ගැනීමේ අයිතිය බිරිඳට ලබලා දෙන්න ඕනේ. ඒක තුල ඇය බොහෝ සතුටටපත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඒ හැම වෙලාවෙම ඔය පුංචි දේවල් බුදුරජාන් වහන්සේ පෙන්නපු ඔය පුංචි දේවල් වලින් පවා ගෙදරක තියෙන සතුට සමගිය රැකෙනවා වගේම ස්වාමි පුරුෂයෙක්ගේ භූමිකාවේ යුතුයකම් ටික ඉෂ්ට වෙනවා. ඒ වගේමයි ස්වාමීන් වහන්සේ දැන් අපි තවත් කාරණයක් මතක් කරගෙන ආවේ. දැන් බිරිඳට gedara ආධිපත්‍ය ප්‍රධානත්වයේ ඇත්තම ස්වාමීන් වහන්සේ එතනදිත් අපි ධර්මානුකූලව තව පුංචි තැනක් මතක් කරලා දෙනවා. මම මේ අපිට හම්බ වෙනවා බිරින්දෑවරු 5 දෙනෙක් ගැන සඳහන් වෙලා එනවා ධර්මයේ. එතකොට අපි ඇත්තටම දැන් අර නිවසක් පාලනය කරනකොට ස්වාමි භාර්යාව මාතෘ භාර්යාව මේ වගේ භාර්යාවන්ට තමයි මම හිතන්නේ ওই ප්‍රධානත්වය විශේෂයෙන් දෙන්න ඕනේ. සාසන්න ඒ ප්‍රධානත්වය දෙනකොට තවත් කාරණාවක් තමයි දැන් gedara ආධිපත්‍ය ස්වාමි දියණියට දෙන්න කියලා gedara ඔක්කොම වැඩ ටික ස්වාමි දියණියට කරන්න කියලා තමන් අහක බලාගෙන ඉන්න එක හොඳ ස්වාමි පුරුෂයෙකුගේ දෙවියෙක් බඳු ස්වාමි පුරුෂයෙකුගේ ස්වභාවයක් නෙවෙයි. ඒ නිසා බිරිඳගේ gedara දොරේ වැඩ කටයුතු වලට ඇයට ආධිපත්‍ය දෙනවා වගේම ඇයගේ කැමැත්තෙන් ඒක සිද්ධ කරන්න අවශ්‍ය දෙනවා වගේ මේ වැඩවලට උදව් පදව් කරන්න ඕනේ. එතකොට උයන පිහන වෙලාවට ගිහිල්ලා පොල් ටික ගාලා දෙන්න ඕනේ. ඊළඟට එළවලු ටික කපලා දෙන්න ඕනේ. Tamanට කරන්න පුළුවන් වැඩ කටයුත්තක් ඒක කරලා දෙන්න ඕනේ. gedara dora අස්පස් කරනකොට ඒකට ස්වාමි දියණියට උදව් කරන්න ඕනේ. ඊළඟට gedara මොහක් හරි ලොකු වැඩක් තියෙනවා නම් Tamanට නිවාඩු දවසට ඒක අපි දාගෙන අපි දෙන්නත් එක්ක මේක කරමු කියලා අර ඇයගේ ඔළුවටම gedara බර ඔක්කොම දාන්නේ නැතුව තමනුත් ඒකේ බර කොටසක් ගන්න ඕනේ. සමහර වෙලාවට ස්වාමි පුරුෂයා හිතනවා මම ගිහිල්ලා මගේ බිරිඳට අනාගතේ ජීවත් වෙන්න ලොකු පොල්වත්තක් අරගෙන ඇයට දෙන්න ඕනේ කියලා. නමුත් ඇත්තටම ස්වාමි දියණියට ඕනේ පොල්වත්තක් නෙවෙයි. ඒ වෙලාවේ ඇයට ඕනේ සමහරට පොල් බෑයක් ගාලා දෙන්න එක. ඒ නිසා අපි ඒ වෙලාවේ ඇයට පොල් බෑයයි ගාලා දෙන්න ඕනේ.
මහ මුහුදක් තිබ්බට වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ දියදෝතක්වත් බොන්න බැරි නම්. එහෙම අර ඒ වගේ මහ මුහුදක් තරම් බිරිඳට හම්බු කළත් වැඩක් නැහැ. මහ මුහුදක් තරම් දේවල් කළත් වැඩක් නැහැ. අය බලාපොරොත්තු වෙන පුංචි දේ දෙන්න බැරි නම්. එහෙමයි අර දැන් ස්වාමීන් වහන්සේ කියන කාරණේ මතක් වෙනකොට මතක් වෙන්නේ සමහර අය හොඳට ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොම අරන් දීලා තියෙනවා. හැබැයි බිරිඳ අහනවා උඹ මට මොනවාද කරේ කියලා අහන අවස්ථා තියෙනවා. ඇත්තටම අපි දැකලා තියෙනවා. මොකද දැන් අර යාන වාහන තියෙනවා, කණ්ඩ බොණ්ඩ තියෙනවා, ඔය ඔක්කොම තියෙනවා. නමුත් අර ඒ බිරිඳ බලාපොරොත්තු නිසා ඒක නෙවෙයි. ඒක නෙවෙයි. අන්න මහ මුහුදක් තිබ්බට වැඩක් නැහැ දියදෝතක් බොන්න බැරි නම්. එතකොට මහ මුහුදක් ගාව ඉඳලා කියනවා මට බොන්න වතුර ටිකක්වත් නැහැ නේ කියලා. ඉතින් අපි කියනවා මේ මහ මුහුදක් තියෙන්නේ කියලා. වැඩක් නැහැ මහ මුහුදේ වතුර බොන්න බෑ. ඒ නිසා සමහර වෙලාවට අය බලාපොරොත්තුනේ යාන වාහන නෙවෙයි. ලොකු ගෙවල් දොරවල් නෙවෙයි. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ආදරණීය වචනයක්. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ලැබෙන පුංචි සෙනෙහසක්. ඇයට ආදරෙන් රැකවරණයෙන් ඇය බලා ගැනීමක්. ඔය ඉතින් ඒ පුංචි දේවල් බලාපොරොත්තුනේ. සමහර විට විසිතුරු දේවල්, පුංචි දේවල්. දැන් අපි ඔය තව කාරණයක් අපි ධර්මයේ සඳහන් කරනවා නිසානස දැන් බිරිඳක් දැන් උතන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අඳුන් ආයිත්තන් ආදී නිතර එයාට සංග්‍රහ කරන්න ඕනේ. කියන්නේ මේ අර මේ ඒ ආදරේ හැමදාම පවත්වන්න කරන දෙයක්. නැත්නම් අපි මේ බුදුරජාණන් වහන්සේ දන්නවා මේවා මේ කිසිම දෙයකින් පළක් නැහැ කියන එක. නමුත් ගෘහ ජීවිතයේ ගෙවන කෙනෙකුට ඇත්තටම ස්වාමීන් වහන්සේ බිරිඳකගේ ස්වභාවයක් තමයි නිතර ලස්සන වෙන්න කැමති. මේක කාන්තා ගතියක් සානස්. හැම වෙලාවෙම ස්වාමීන් වහන්සේ කාන්තාව බලනවා අර තමන්ගේ ලස්සන අනිත් කෙනාට පෙන්වන්න. ඒක ස්වභාව ධර්මයක්. ඒ නිසා තමයි බොහෝ වෙලාවට තමන්ව ඇඟ ලස්සන කරන විදිහේ ඇඳුම් ආයිත්තන් වලට කාන්තාව කැමති. ඇත්තටම ඇය ඇඳුම් ආයිත්තන් වලට කැමති බවක් නෙවෙයි තියෙන්නේ. ඒ තමන්ගේ ලස්සන විසිතුර විශේෂයෙන්ම අනිත් අයගේ අවධානය තමන්ට ලබා ගැනීමේ උවමනාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ඇය ලස්සන දේවල් හොයාගෙන ඒ දේවල් අඳින්න පළඳින ඒවට ආසා කරන්නේ. ඉතින් මෙතනදී අපේ පිරිමි අය කරන මෝඩකමක් මට කියලා දෙන්න ඕනේ. බොහෝ වෙලාවට කසාද බැඳලා දරුවොත් ඉන්න වෙලාවට හවසට ගෙදර යනකොට කෑම ටිකක් අරගෙන මොනවා හරි කන්න ටිකක් අරගෙන යන්නේ පොදුවේ. දරුවන්ටයි බිරිඳටයි ඔක්කොටම පොදුවේ කෑම ටික අරගෙන යන්නේ. මේ මෝඩ වැඩේ කවදාවත් කරන්න එපා. දරුවන්ට ගිහිල්ලා අරන් යන දේ දීලා අම්මත් එක්ක කන්න කියන කතාව කියන්න එපා. දරුවන්ට කෑම ටික මොනවා ගත්තත් පුංචි ටොපියක්, පුංචි චොකලට් එකක්, ඒ වගේ පුංචි දෙයක් අනිවාර්යයෙන්ම ඔබ දරුවන්ට හොරෙන් හංගගෙන යන්න ඕනේ. හංගගෙන ගිහිල්ලා දරුවෝ ටික ඉස්සරහට එනකොට පොදුවේ ඒ අරන් ගියපු ලොකු දේ දෙන්න. පස්සේ දරුවෝ නැති තැනක හිමීට කුස්සියට හරි ගිහිල්ලා ඇය ගාවට ගිහිල්ලා ආදරෙන් කියන්න ඕනේ දරුවන්ට හොරෙන් මේක මම ඔයාට ගෙනාවේ කියලා. එතකොට තමයි ස්වාමි දියණියට දැනෙන්නේ මගේ දරුවෝ වගේම මගේ ස්වාමි පුරුෂයා මම ගැනත් හිතලා තියෙනවා කියලා. නිසා කවදාවත් ඔබ පොදුවේ දෙයක් ගෙදරට අරන් යන්න එපා. එහෙම පොදුවේ දෙයක් ගෙදරට අරන් ගියාට කමක් නැහැ. හැබැයි ඔබේ බිරිඳටත් පුංචි දෙයක් හරි දරුවන්ට හොරෙන් අරන් ගිහිල්ලා දෙන්න ඕනේ. ඒක හැමදාම ඔබ කළ යුතු දෙයක්. එහෙම අර පුංචි දේවල් මොකද නැත්නම් අල්පේජ දැන් ජීවිතේ ගෙවනකොට ස්වාමින්වහන්ස සමහර අයට ධනෙ තියෙනවා සමහර අයට ධනෙ නැහැ. ඒ නිසා දැන් සාමාන්‍ය ධර්මයේ පෙන්වලා දීලා තියෙනවා බිරිඳට මේව අරන් දෙන්න කියලා. ඒ අරන් දෙන්න කියලා කියන්නේ මේ ධනය තියෙන ප්‍රමාණය ඉක්මව අරන් දීමක් නෙවෙයි. නෑ. එතන අපි ඇත්තට මේ කාරණේ මතක් කළ යුතුයි. තියෙන ප්‍රමාණය ඉක්මව අරන් දීමක් නෙවෙයි. එහෙම බිරිඳක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බිරිඳ බලාපොරොත්තු වෙන්නේ හිතේ සතුට. ඒක අපි අවබෝධ කරගත යුතු දෙයක්. නිසා බුදුරජාණන් වහන්සේ ඒක දැක්ක නිසා තමයි බිරිඳට නිතර මෙවැනි දේවල් ගිහිල්ලා දෙන්න කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ ඒ වගේම තමයි ඉතින් ස්වභාවයෙන්ම කාන්තාවක් වැඩිපුරම ඉන්නේ දුකෙන් ස්වාමීන් වහන්සේ. ඒක ලෝක ස්වභාවයක්. ඒක ඇගේ ස්ත්‍රී ආත්ම භාවය තුලම ලැබෙන එකක්. බොහෝ වෙලාවට ලෙඩ දුක් වැඩි. ඒ වගේම බොහෝ වෙලාවට මානසික ආතතිය වැඩි. ඒක දුකෙන් තමයි බොහෝ වෙලාවට ඉන්නේ. ඒ නිසා තමයි ලෞතර බුදුරජාන් වහන්සේ බිරිඳකගෙන් ස්වාමියට ඊටුවිය යුතු යුතුයකම් තුල ඔය කාරණා දේශනා නොකළේ. මොකද ස්වාමි පුරුෂයෙක් වුණාම බොහෝ සෙයින් ඇයගේ ඒ බව තේරුම් අරගෙන හැම වෙලාවෙම උත්සාහවත් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ අයව සතුටු කරන පැත්තට. අයව සතුටෙන් තියන්න. ඒකට තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ ඔය නිතරම ඇඳුම් ආයිත්තන් ආදී නොයෙක් දේවල් වලින් ඇයට සංග්‍රහ කරන්න කියලා දේශනා කළේ. ඉතින් අපිට එහෙම හැරිලා බැලුවම අතරම අපි ස්වාමි පුරුෂයන් හැටියට දැන් අපි මුලින් පටන් ගත්ත දිහාට එනකොට
ස්වාමි පුරුෂයෝ බොහොම අල්ප කෘත්‍යයක් කරගෙන බිරිඳ විශාල කෘත්‍යයක් කරගෙන විවිධාකාරයෙන් ජීවිතේ ගෙවනවා. ඉතින් අපි මේ කතා කරේ අඩුම ගානේ ස්වාමියාට බිරිඳ කෙරෙහි දෙවියෙක් වෙන්න බැරි වුණොත් මේ தත්යෙන් හරි ජීවිතේ බිරිඳ කෙරෙහි බැලීමේ ක්‍රමවේදයක් අපි ඇති කරගන්න ඕනේ. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ තව විශේෂයෙන් අපේ දහම් සාකච්ඡාව අවසන් කරන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ කාරණයක් ස්වාමීන් වහන්සේ. පිරිමියෙක් වුණාට පස්සේ පෞල් ජීවිතයක් ගෙවන්න නම් ඔබේ බිරිඳත් එක්ක ඔබට කටයුතු කරන්න නම් ඔබේ ඉවසීම 100% තිබිලා මදි. කාන්තාවක් එක්ක බිරිඳක් එක්ක කටයුතු කරනවා නම් ඔබේ ඉවසීම 6%ක්වත් තියෙන්න ඕනේ. 6%ක්වත් ඉවසීම නැති පිරිමියෙකුට කවදාවත් ස්වාමි දියණියට ආදරෙන් සෙනෙහසෙන් සලකන්න බෑ. ඒ නිසා සමහර වෙලාවට තමන්ගේ බිරිඳට ගහන්න, තමන්ගේ බිරිඳ මරන්න තරම් කේන්තිය එන අවස්ථා ඇති. එවැනි අවස්ථාවල ඉවසා දරා සිටින්න නම් ඔබට ඉවසීම 6%ක්වත් තියෙන්න ඕනේ. එහෙම නැතුව කාන්තාවන් එක්ක කටයුතු කරන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම ස්වාමි පුරුෂයෝ දැනගන්න ඕනේ කුකුල් කේන්තිය අයින් කරලා, නිතර තරහ යන බව අයින් කරලා, ඇය කොච්චර තරහ යන දෙයක් කිව්වත් හැම වෙලාවෙම ඇයට ආදරයේ සෙනෙහසම පතුරවන්න ඕනේ. කොච්චර හයියෙන් කොච්චර බැන්නත් මොනවා කිව්වත් ඒවට කේන්ති ගන්න හොඳ නැහැ කවදාවත්. ඒ බනින්නේ තරහකට නෙවෙයි. හැම වෙලාවෙම ස්වාමි පුරුෂයෙක් තේරුම් ගන්න ඕන එකක් තමයි කාන්තාවක් අඬන්නේ දුකකටම නෙවෙයි. බනින්නේ තරහටම නෙවෙයි. ඉතින් අන්න ඒ බව හැම වෙලාවෙම තේරුම් ගන්න ඕනේ. ඇගේ හිතේ තියෙන අදහස තේරුම් ගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ කාන්තාවකට කවදාවත් හිතේ තියෙන අදහස ප්‍රකාශ කරන්න බෑ. ඒක ස්වභාවයක්. එතකොට ඇය අඬන්නේ දුකකට නෙවෙයි සමහර වෙලාවට. එයාගේ හිතේ තියෙන වෙන අදහසක්. සමහර ලාවට සැර කරන්නේ, බනින්නේ, කෑ ගහන්නේ ඒ කියන දේ නෙවෙයි ඇත්තටම යාට ඕනේ කියන්න ස්වාමි පුරුෂයාට. ඒ හිතේ තියෙන දේ කියා ගන්න බැරි ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ස්වාමි පුරුෂයෙක් වුණාම දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ ස්වාමි දියණියව තේරුම් අරගෙන ඇය අඬන්නේ මොන හේතුවටද, ඇය බනින්නේ මොන හේතුවටද කියන කාරණය ඉවෙන් තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව ඇගේ කටින් නම් කවදාවත් ඒක අල්ලගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් සමහර වෙලාවට ස්වාමි පුරුෂෝ කියනවා බලන්නකො වෙන එකට කෑග ගහ හිටියා. නමුත් ඉතින් කාරණේ කිව්වේ නැහනේ. ඒක හිතේ තියාගෙන බොරුවටනේ මාත් එක කෑග ගහ හිටියේ කියලා. ඒ තමයි ඇයගේ ස්වභාවය. ඒ නිසා ඔබ ඒක තේරුම් අරගන්න ස්වාමි පුරුෂයෙක් වුණාම විශේෂයෙන්ම දක්ෂ වෙන්න ඕනේ. ඒකට තමයි සංසාර ඉවසීම ඕන කරන්නේ. ඉතින් ස්වාමී ඒ යුතුයකම් ටික නිසි ආකාරයෙන් ඉෂ්ට කිරීමට වග බලා ගත යුතුයි. ඒ වගේම අපි දැනගත යුතු කාරණයක් ඒ තමයි දෙදෙනෙක් එක්කෙනෙක් හැටියට ජීවත් වීම හිත් දෙකක් එක හිතක් බවට පත් කරගෙන යන එක. ඉතින් මේක හරි අමාරු දෙයක්. නිසා ඒ අවබෝධය මේ අයගේ ජීවිත තුල රඳවාගෙන ඉතින් මේ පෞල් ජීවිතය සාර්ථක කරගන්න මේ සැමට ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුවම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව ඉතින් අද දවසේ අපි අද මේ දහම් සාකච්ඡා ඇහුවට පස්සේ අපේ මහත්තුරු කියන්න පුළුවන්. ඉතින් ස්වාමින් වහන්සේලා ඔහොම කිව්වට අපේ නෝනලා ගැන අපිනේ දන්නේ. අපේ ගෙවල් වල ඉන්න ස්වාමින් වහන්සේ යක්ෂණියෝ. සමහර අපේ ගෙවල් වල ඉන්න ස්වාමින් වහන්සේ පුංචිවත් ඉවසීමක් නැති අය. ඉතින් එයාලත් එක්ක ඔය ස්වාමින් වහන්සේ කියන යුතුයකම් ටික නම් කරන්න වෙන්නේ නැහැ කියලා සමහර වෙලාවට කියයි. හැබැයි ඔබ එක දෙයක් මතක තියාගන්න ඕනේ. ඔබේ ආදරය, සෙනෙහස, රැකවරණය කියන එක අවංකවම ඔබේ හදවතේ ඔබේ බිරිඳට තියෙනවා නම් ඕනම යක්ෂණියක්, දේවතාවියක් බවට පරිවර්තනය කරගන්න ඔබට පුළුවන්. එනිසා ඔබ පිරිමියෙක් නම් ඔබ ගාව තියෙන ලොකුම ආයුධය තමයි ඇයව দমনය කරගෙන ඔබේ ගාවට ගන්නට, එහෙම නැත්නම් ඔබට අවශ්‍ය විදිහට ඇයව සකස් කරගන්නට, ඇයට ආදරයෙන් සෙනෙහසින් ඉන්නට එකම ආයුධය තමයි ආදරය, සෙනෙහස හා මෛත්‍රිය, ඉවසීම කියන කාරණා ටික. එනිසා ස්වාමි පුරුෂයෙක් වුණු ඔබ ගාව ඔය අඩුපහඩු ටික හදාගත්තොත් ඔය ඔබේ ගෙදර ඉන්න යක්ෂණිය ඔබට හැමදාම ආදරය දෙන, හැමදාම සෙනෙහස දෙන, ඔබට හැමදාම සතුට ගෙනල්ලා දෙන, ඔබට හැමදාම ජීවිතේ සැනසෙල්ල ගෙනත් දෙන දේවතාවියක් බවට පත් කරගන්නට ඔබට පුළුවන්. ඒ නිසා ඒ වචනේ කියන්න ඉස්සර වෙලා ඔබේ පැත්තේ තියෙන අඩුපහඩු ටික ඔබ හදාගන්න කියලා අපි මෛත්‍රියෙන් අපේ මහත්තුරුන්ට මතක් කරනවා. ඒ වගේම අපි අද මහත්තුරු ගැන ගොඩක් කතා කළේ. ස්වාමි දියණියගෙත් වගකීම් කොටසක් තියෙනවා. අපි ඒක පස්සේ දවසක කතා කරමු.
අද අපි ආමන්ත්‍රණය කළේ අපේ පින්වත් මහත්තුරුන්ගේ තියෙන අඩුපාඩු ටික ගැන. එහෙමයි සානසෝක මතක් කරපු එක හොඳයි. මොකද නැත්තම් අර කියන්නක් වාගේ පුරුෂයෝ හිතයි මේ හාමුදුරුවෝ නම් මොනවාද දන්නේ. ඉතින් ওই පහසුවෙන් ඉන්න කෙනා අපිනේ දන්නේ කියලා යුද්ධේ. ඉතින් එහෙම තමයි හැම කෙනෙකුටම පේන්නේ. සමහර විට ওই යක්ෂණියොත් ආදරය කරපු අවස්ථා තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම යක්ෂණියොත් දරුවෝ බලාගත් අවස්ථා තියෙනවනේ. ඒ නිසා එහෙම බලනකොට අපිට ඇත්තටම ඔය කියන කාරණේ ඇත්ත. ඕනම කෙනෙක් দমনය කිරීමේ ශක්තිය කරුණා මෛත්‍රිය තුල තියෙනවා. ඒ අඟුලිමාල පවා দমনය වුණේ කරුණා මෛත්‍රිය තුල. ඒ නිසා මේ අයගේ ජීවිතවලට මේ ධර්මානුශාසනාව තුලින් යම් පිටුහලක් ලබා ගන්න පුළුවන් නම් ඒ පිටුහල උපරිමාකාරයෙන් ලබාගෙන සියලු දෙනාගේ ජීවිත ආලෝකමත් කරගන්න ලෙස අපි මේ වෙලාවේ මතක් කරමින් අද දවසේ මේ දහම් සාකච්ඡාවට වැඩම කරන්න යෙදුණු ඒ මුලින්ම සඳහන් කළ ආකාරයට ඒ ත්‍රිපිටකාචාර්ය විනය විශාරද අපගේ කල්යාණ මිත්‍ර නිරන්තරයෙන් අපට ධර්මානුශාසනා කරන ඒ අවසරයි නම කියන්න නාමල්ගුමේ විජේශීල ස්වාමින් වහන්සේ. ඉතින් ස්වාමින් වහන්සේට මේ වෙලාවේ අපි මතක් කරමු උන්වහන්සේට මේ සිද්ධ කරන්න යෙදුණු මේ ධර්මානුශාසනාවෙන් වගේම අපි සියලු දෙනාත් රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍යානුභාවයෙන් ආශිර්වාද බලයෙන් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවයෙන් চিරාජ් කාලයක් මේ ශාසනය තුල කටයුතු කරමින් ශාසන ප්‍රතිපදාවන් සුවසේ පූර්ණේ කරගෙන ස්වාමින් වහන්සේ පැතූ බෝධියකින් අමා මහ නිවනින් සැනසීමට ස්වාමින් වහන්සේට මෙපින් හේතු වේවා වාසනාව වේවා කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විහාරස්ථානයේ වැඩ වාසය කරන අතිපූජනීය වන්දනීය ඒ වගේම නිරන්තරයෙන් අපට අපේ කටයුතු වලට උපකාර කරන අපිව ආරක්ෂා කරන ඒ අපගේ ගුරු දේව ඒ වගේම ආචාර්ය සියලුම අවසරයි මහකෙළියේ ලොකු ස්වාමින් වහන්සේ ඒ වගේම අවසරයි මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ ඒ ස්වාමිපාදයන් වහන්සේලා දෙනමන් වහන්සේලාටත් නිදුක් නිරෝගී භාවය සැලසේවා. ඒ වගේම අමා මහ නිර්වාණ ධාතුව උන්වහන්සේලා පැතූ පරිදි අවබෝධ කරගන්න මේ පුණ්‍යානුභාවයන් හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිල්ම මහා සංගරුවනටත් ඊ타ම ඉක්මනින් මේ ගෝර සසරෙන් නිදහස් වීමට මේ පින පුණ්‍යාශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනය සිද්ධ කරගෙන අද දවසේ මේ දහම් අනුශාසනාවට දායකත්වයේ නන්දා දීගොඩ මහත්මිය සහ ශ්‍රියා වර්ණකුල සූරිය මහත්මිය මේ අයගේ අරමුණ තමයි ඒ පවුල් දෙකටම සම්බන්ධ මුණුබුරු මිනිබිරියන් ඒ වගේම ඒ සියලු දෙනා ඇතුළුව නන්දා දීගොඩ මහත්මිය හා ශ්‍රියා වර්ණකුල මහත්මිය ඇතුළුව ඒ සියලුම පවුල් වලට හිතවත් සියලු දෙනාට මෙපින් බලයෙන් නිදුක් නිරෝගී භාවයේම සැලසේවා. කායික මානසික සුව සහනේ නිරන්තරයෙන් උදාපත් වේවා. ඒ වගේම ඒ අයගේ මෙලොව ජීවිතය තව තවත් පිනෙන් පුරවාගෙන ජීවිතය අර්ථවත් කරගෙන මෙලොව පරලොව දෙලොව ජයගෙන පැතූ බෝධියකින් අමා මහ නිවනින් සැනසීමට මේ සිල් පුණ්‍ය ධර්මයන් සිළු දිනාටම එකලෙසටම හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ අය නමින් මිය පරලොව යන්න යෙදුණු සිළු ඥාතින්වත් මෙපින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. සිළු ඥාතින් මෙපින් දැක අනුමෝදන් වීමෙන් ඒ අත්ොත් නිදුක් නිරෝගී භාවයටපත් වේවා. අමා මහ නිවනින් සැනසෙත්වා කියලා මිය පරලෝකයේ ඥාතින්ට පින් පමනවමු. අද සිද්ධ කළා වූ මේ වැඩසටහනේ අපි මේ වැඩ කටයුතු අවසන් කිරීමට සූදානම්. ඉතින් මේ වෙලාවේ රැස් කරන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් වගේම අද දවස පුරාවට රැස් කරා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් මේ අපේ රටට දැනටපත් වෙලා තියෙන මේ ව්‍යසන කරදර සියල්ලම දුරු වෙලා අපේ රටේ වාසය කරන සියලුම දෙනාට සුඛිත මුදිතව වාසය කරන්න පුළුවන් පරිසරයක් ඊටාම ඉක්මනින් අප රට තුල නිර්මාණය වීම පිණිසම මේ අපි සියලු දෙනා රැස් කරන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාන්ත නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇතුව අපි මේ ධර්මානුශාසනාව අවසන් කරනවා. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි.